හොඳයි දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකකයේ 4 වන කොටසයි දුවේ පුතේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඊට අදාළව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන දුවේ පුතේ අපි දැන් මේ සාකච්ඡා කරමින් ඉන්නේ විශේෂයෙන්ම මේ ආහාරයක ඉන්ද්‍රිය ගෝචරතා ඇගීම සිදු කරන ආකාරය එහිදී සිදු කරන ක්‍රියාවලින් ඉන්ද්‍රිය ගෝචරතාවේ වැදගත්කම් සම්බන්ධයෙන් දුවේ පුතේ අපි කතා කරමින් ඉන්නේ. හොඳයි දුවේ පුතේ අපි බලමු විශේෂයෙන්ම මේ ඉන්ද්‍රිය ගෝචර බව පරීක්ෂා කිරීමේ අවස්ථාවන් වලට යන පුතේ අපි මුලින්ම මේකෙදි කතා කරන්න යන්නේ මේ ඉන්ද්‍රිය ගෝචර බව පරීක්ෂා කිරීමේ අවස්ථාවන්. රයිට්. හරි පුතේ. බලමු අපි. එතකොට මේ නව නිෂ්පාදනයක් සැකසීමේදී හා වැඩි දියුණු කිරීමේදී අපි කියනවා ප්‍රොඩක්ට් ඉම්ප්‍රූව්මන්ට් එකක් කරනකොට පුතේ. හරිද? නව නිෂ්පාදනයක් සකස් කරද්දී වගේම වැඩි දියුණු කිරීමේදී අපිට මේ ආහාරයක ඉන්ද්‍රිය ගෝචරතා ඇගීමේ සිදු කිරීමට අවශ්‍ය වෙනවා පුතේ. අපි මුලින්ම කතා කරා මේ සඳහා ඉන්ද්‍රිය ගෝචරතාව පරීක්ෂාව සිදු කරන ඇගීම සිදු කරන පුද්ගලයන් අවශ්‍ය වෙනවා පුතේ. විශේෂයෙන්ම ඉතා හොඳ සංවේදීතාවයක් තියෙන පුද්ගලයන් වෙන්න ඕනේ පුතේ. වයස අවුරුදු 60 ඉක්මවාගේ පුද්ගලයන්, ඒ කියන්නේ අපි දන්නවා වයසත් එක්කම යොදා ගන්න නැහැ පුතේ. වයස මේ වයසක පුද්ගලයන් යොදා ගන්න නැහැ අපි. විශේෂයෙන්ම අපි දන්නවා ඔවුන්ගේ සංවේදන අඩුයි පුතේ. දැනීම් තත්ත්වය අඩුයි. වයසට යාමත් එක්ක මේ දේවල් සංවේදන තත්ත්ව අඩු වෙනවා පුතේ කෙමින්. එතකොට ඒ වගේම මත්ද්‍රව්‍ය වලට, මත්පැන් වලට, බුලත් පිට දුම් බීමට ඇබ්බැහි වෙච්ච අයත් පුතේ මේ සඳහා අපි තෝරාගන්නේ. මොකද ඊට හොඳ සංවේදීතාවයක් සහිත පුද්ගලයන් වෙන්න ඕනේ. ඒ වගේම ඉන්ද්‍රිය ගෝචරතා ඇගීම සිදු කරන පරීක්ෂණාගාරයක ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්ව, ආර්ද්‍රතා තත්ත්ව වලින් සමන්විත වෙන්න ඕනේ පුතේ. ඒ උන්ට අවශ්‍ය ආහාර නියදි සැපීම සිදු කරන්න ඕනේ. දත්ත පත්‍රිකා සපයන්න ඕනේ පුතේ. ඒවා තුළ වුන් ඒවා සටහන් කිරීම පුතේ විශේෂිත ආකාරයකට සටහන් කිරීම සිදු කරනවා පුතේ. ඒ අනුව අපිට මේ දේවල් පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන් ආහාරයක තියෙන ඉන්ද්‍රිය ගෝචරතා ලක්ෂණ විශේෂයෙන් පුතේ අපිට මේ ආහාරයේ පැහැය, ඒ වගේම ආහාරයේ සුවඳ, ආහාරයේ වර්ණය ගැන අපි නේද පැහැය කියපුවම නේද දරුවනේ. ඒ වගේම හැඩය, ඒ වගේම දරුවනේ ආහාරයේ ටෙක්ස්චර් එක නැත්තම් අපි කියනවා ආහාරයේ වයනය සම්බන්ධයෙන් වගේම දුවේ පුතේ අපි ආහාරයේ වයනය සම්බන්ධනොත් මේ විශේෂයෙන්ම පංචේන්ද්‍රයන් මගින් අපිට හඳුනා ගන්න ලක්ෂණ පුතේ. අපි ඇස, කන, නාසය, දිව, ශරීරයේ විදිහට අපි පංචේන්ද්‍රයන් ගැන කතා කරනකොට පුතේ ඒ අනුව අපිට මේ පංචේන්ද්‍රයන් මගින් ලබා ගන්නා දේවල් තොරතුරු තමයි පුතේ අපි සංවේදන විදිහට තොරතුරු ලබා ගන්නවා මේ ආහාරය පිළිබඳව ඉන්ද්‍රිය ගෝචරතා ඇගීමකට ලක් කරනවා දුවේ පුතේ. ඉතින් විශේෂයෙන්ම නව ආහාරයක් හඳුන්වා දීමේදී වගේම විශේෂයෙන්ම ආහාර වැඩි දියුණු කිරීමේදී ප්‍රොඩක්ට් ඉම්ප්‍රූව්මන්ට් එකක් කරනකොට පුතේ අපිට මේ ඉන්ද්‍රිය ගෝචරතාව නැත්නම් ඉන්ද්‍රිය ගෝචර බව පරීක්ෂා කිරීමේ අවස්ථාවක් විදිහට අපිට අවස්ථාවන් විදිහට හඳුන්වන්න පුළුවන් පුතේ අපිට නව නිෂ්පාදනයක් සැකසීමේදී වගේම ආහාර නිෂ්පාදනයක් වැඩි දියුණු කිරීමේදී පුතේ අපිට ඒක විස්තර කරන්න පුළුවන්. ඒ වගේම එක් අවස්ථාවක් පරීක්ෂා කරලා බැලුවට පස්සේ පුතේ අපිට ඒක නියදයක් පරීක්ෂා කරලා බැලුවට පස්සේ සීනි රහිත කැකර් වර්ගයේ බිස්කට් එකක් කාලා පුතේ කට සෝදලා ගත්තාන් පස්සේ තමයි පුතේ අපි මේ පරීක්ෂාව සඳහා ඊළඟට මේ පුද්ගලයන් මේ පරීක්ෂා සිදු කරන අය යොදාගන්නේ. මොකද ඒ කලින් ආහාරයේ රස ඒ තියෙන්න පුළුවන්. ඒ නිසා ක්‍රැකර් වර්ගයේ සීනි රහිත ක්‍රැකර් වර්ගයේ බිස්කට් එකක් අනුභව කරලා අවසන් වෙලා ඉතා හොඳින් කට සෝදලා ඉවරනාට පස්සේ මේ පුද්ගලයන් අපිට ඊළඟ නියදිය පරීක්ෂා කිරීම සඳහා යොදා ගැනීම සිදු කරනවා දුවේ පුතේ. එතකොට එකක් තමයි මේක පළවෙනි එක. අංක 1. හරි. ඒ වගේම අංක 2 ආහාරයක තත්ත්ව ආරක්ෂණයේදී පුතේ අපි කියනවා quality assurance කියලා. right? ආහාරික තත්ත්ව ආරක්ෂණයේදී පුතේ ආහාරික තත්ත්වය ආරක්ෂණය පුතේ ආහාරික තත්ත්ව ආරක්ෂණය සඳහා මේ ආකාරයට අපි ආහාරයේ වයනේ, ආහාරයේ රසය, ආහාරයේ සුවඳ, ආහාරයේ පැහැය වැනි ගුණාත්මක ලක්ෂණ පුතේ නැත්නම් මේ ඉන්ද්‍රිය ගෝචරතා ලක්ෂණ පරීක්ෂාවකට ලක් කරනවා දුවේ පුතේ අපි මේ ආහාරයක තත්ත්ව ආරක්ෂණයේදී quality assurance එකේදී අපිට අවස්ථාවක් විදිහට යොදා ගන්න පුළුවන් මේ ඉන්ද්‍රිය ගෝචරතා ඇගීම නැත්නම් ඉන්ද්‍රිය ගෝචර බව පරීක්ෂා කිරීම සිදු කරනවා. ඒ වගේම අංක 3 නව නිෂ්පාදනයක් තත්ත්ව පාලනයේදී quality control එකදී අලුත් නිෂ්පාදනයක new production එකක් අලුත් නිෂ්පාදනයක තත්ත්ව පාලන ක්‍රියාවලියේදී පුතේ අපිට මේ ඉන්ද්‍රිය ගෝචරතා ඇගීම නැත්නම් මේ ඉන්ද්‍රිය ගෝචර බව පරීක්ෂා කිරීමට සිදු වෙනවා. right. ඒ වගේම අංක 4 යම් කිසි ආහාරයක ගබඩා කර තැබීමේ කාලය නිර්ණය කිරීමේදී අපි කියනවා ස්ටෝරේජ් ස්ටඩීස් එකක්.
යම්කිසි ආහාරයක් ගබඩා කර තැබීමේ කාලය නියමනය කිරීමේදී අපිට ආහාරය සඳහා සිදු කරනු ලබන මේ ඉන්ද්‍රිය ගෝචරතා පරීක්ෂාවන් සිදු කිරීමේ අවස්ථාවක් විදිහට පුතේ යොදා ගන්න පුළුවන් ආහාර නිෂ්පාදනයක් ගබඩා කරලා තියෙන කාලය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා. ගබඩා කර තැබීමේ කාලය නිර්ණය කර ගැනීමේදී අපි කියන ස්ටෝරේජ් ස්ටඩීස් එකක්. ඒ වගේම පුතේ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කර ගැනීමේදී අපි කියන process development එකක්. යම් කිසි ආහාරයේ නිෂ්පාදන ක්‍රියාවලියක් වැඩි දියුණු කර ගැනීමේදී process development එකේදී food processing කියන්නේ ආහාර සකස් කිරීමේ ක්‍රියාවලියනේ. ඉතින් ආහාර සැකසීමේ ක්‍රියාවලියක් නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කර ගැනීමේ කාර්යයකදී කටයුත්තකදීත් අපිට ආහාරයක මේ ඉන්ද්‍රිය ගෝචරතා ලක්ෂණ පරීක්ෂා කිරීමකට ලක් කරන තවත් අවස්ථාවක් විදිහට දුවේ පුතේ හඳුන්වලා දෙන්න පුළුවන්. right. අංක 6. ආහාර නිෂ්පාදන ආයතනයන්හි ඉන්ද්‍රිය ගෝචරතා ඇගීම සඳහා පුහුණු කරන ලද කණ්ඩායමක් අපි කියනවා සෙන්සරි පැනල් එකක් සිටිය යුතුයි. යම් ආහාර නිෂ්පාදන කර්මාන්තවල ආයතනවල ආහාර නිෂ්පාදනය කරන ආයතනවල මේ ඉන්ද්‍රිය ගෝචරතා ඇගීම සඳහා ඒ සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද කණ්ඩායමක් පුතේ අපි කියනවා සෙන්සරි පැනල් එකක් ඉන්නවා. ආවට ගියට ඉන්න හැමෝටම එන්න කියලා මේක පරීක්ෂා කරලා බලවන්නේ නැහැ. ඒ සඳහා විශේෂිත පුහුණු කරන ලද කණ්ඩායමක්. ඔයගොල්ලෝ කෙලින්ම විභාගයේ සෙන්සරි පැනල් එකක් කියලා ඉංග්‍රීසියෙන් ලියුවත් ලකුණු හම්බ වෙනවා. මතක තියාගන්න ඕනේ මේගොල්ලෝ විශේෂයෙන් ඒ සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද කණ්ඩායමක් පුතේ මේ ඉන්ද්‍රිය ගෝචරතාවගේ මුසුළු කරන්න ආහාරවල අපි යොදා ගන්න. එහෙනම් අපි දැන් කතා කරේ ඉන්ද්‍රිය ගෝචරතාවයේ පරීක්ෂණ සිදු කරන අවස්ථාවන් පුතේ. විභාගයට අනිවාර්යෙන් අහයි පුතේ මේ ඉන්ද්‍රිය ගෝචරතා පරීක්ෂණ සිදු කරන අවස්ථාවන් සඳහන් කරන්න. නැත්නම් ඉන්ද්‍රිය ගෝචරතා පරීක්ෂාව සිදු කරන අවස්ථාවක් වන්නේ කියලා බහුවර මාදිලියක අහන්න පුළුවන්. ව්‍යුහගත මාදිලිය ප්‍රශ්නකින් ආදරණීය දුවල පුතාලෙන් අහන්න පුළුවන් මේ ඉන්ද්‍රිය ගෝචරතා පරීක්ෂා කිරීමේ අවස්ථාවන් 3ක් සඳහන් කරන්න කියලා. ඉතින් අපි අවස්ථාවන් කතා කරා 5ක් විතර කතා කරලා තියෙනවා පුතේ. ඉතින් ඔයගොල්ලන්ට ඒක නිසා විශේෂයෙන් මේකෙන් 3ක් පැහැදිලිවම සටහන් කරන්න සඳහන් කරන විභාගෙදී ලියන්න මේක පාඩම් කරගන්න පුළුවන් අවස්ථාවක් කරගන්න පුළුවන් දුවේ පුතේ. හොඳයි. අපි යමු ඉදිරියට. මෙන්න මේ විශේෂයෙන් පුහුණු කරන ලද කණ්ඩායමක් සෙන්සරි පැනල් එකක් තෝරගන්නකොට පුතේ මේ කණ්ඩායම තෝර ගැනීමේදී අපි අවධානය ලක් කළ යුතු අවධානය යොමු කරන්න ඕන කරුණු ටිකක් තියෙනවා පුතේ. මේ ටීම් එකකට අවම වශයෙන් පුද්ගලයන් 12ක්වත් ඉන්න ඕනේ පුතේ. 12ක්. මිනිමම් 12ක් ඉන්න ඕනේ. රයිට්. කණ්ඩායමක අවම වශයෙන් පුද්ගලයන් 12 දෙනෙකුවත් ඉන්න ඕනේ. ටීම් එකට අවම වශයෙන් පුද්ගලයන් 12 දෙනෙක්වත් සිටු යුතුයි මේ ඉන්ද්‍රිය ගෝචරතා පරීක්ෂාව සිදු කිරීම සඳහා තෝරා ගන්නා පුහුණු කරන ලද කණ්ඩායමක් නැත්නම් අපි කියනවා සෙන්සරි පැනල් එකක් ඕනේ. මේ පැනල් එකට පුද්ගලයන් 12 දෙනෙක්වත් මිනිමම් ඉන්න ඕනේ. අවම වශයෙන් ඉන්න ඕනේ. මෙන්න මේ තෝරාගෙන පුහුණු කරන පුද්ගලයන් තුල පුතේ ඔවුන් තුල ආහාරයක් සඳහා ඇති සංවේදීතාවය ඉහළ මට්ටමක පවතින්න ඕනේ. සෙන්සරි ෆුඩ් එකකට තියෙන. මේ පුහුණු කරලා තෝරාගෙන පුහුණු කරපු මේ ටීම් එකේ ඉන්න පුද්ගලය තුල පුතේ ආහාර සඳහා තියෙන සංවේදීතාවය ඔවුන්ගේ ඉතා ඉහළ මට්ටමක පැවතිනවා. ඒකට පුහුණු කරලා ගන්න. right? ඔවුන් තුල ආහාරයක් සඳහා ඇති සංවේදීතාවය ඉහළ මට්ටමක පැවතීම වැදගත් වෙනවා දුවේ. ඊළඟට අන්න බලන්න අපි කියෝ වගේ දුම්පානය නොකරන්නන් පුතේ. ඒ වගේම බුලත් පිට භාවිත නොකරන්නන් වෙන්න ඕනේ පුතේ මේගොල්ලෝ. මේගොල්ලෝ දුම්පානය නොකරන බුලත් පිට භාවිතා නොකරන පුද්ගලයන් වෙන්න ඕනේ පුතේ. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණාවක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. මතක තියාගන්න පුතේ මේ සෙන්සරි පැනල් එක කියන්නේ ආහාරයක ඉන්ද්‍රිය ගෝචරතා පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරන පුහුණු කරලා තියෙන පැනල් එක පුතේ මතක තියාගන්න මේ පුද්ගලයන් තෝරගද්දි අපි ඒගොල්ලොන් කෙරෙහි අවධානය යොමු කළ යුතු විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණු විදිහට පුතේ දුම්පානය නොකරන්නන් වෙන්න ඕනේ. මොකද දුම්පානය කිරීම ඒ වගේම බුලත් පිට කෑම වගේ කටයුතු වලදී මේගොල්ලොන්ගේ අර ආහාර පිළිබඳ තියෙන සංවේදීතාවය නැති වෙලා යන්න පුළුවන්. ආහාර පිළිබඳව තියෙන ඔවුන්ගේ සංවේදීතාවය නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා එවැනි පුරුදු වලට මේ එවැනි ඇබ්බැහි වීම වලට පුරුදු වෙච්ච ලක් නොවුණු පුද්ගලයෙක් වීම විශේෂයෙන්ම වැදගත් වෙනවා පුතේ තෝරා ගැනීමේදී. ඒක අනිවාර්යයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි දුවේ පුතේ. right. ඊළඟට විඩාපත්ව කුසගින්නේ සහ
හෝ අසනීප තත්ත්වයෙන් සිටින අවස්ථාවකුත් වෙන්න බෑ. මොකද බොහෝම විඩාපත් වෙලා ඉන්න අවස්ථාවක්, ඒ වගේම දැඩි කුසගින්නේ ඉන්න අවස්ථාවක අපිට වෙන දෙයක් ගැන හිතන්න වෙන දෙයක් පිළිබඳ සංවේදනයක් අපි තුළ හටගන්නේ නැහැ. අපිටවත් ඒ දේ එහෙමයි නේද පුතේ? අපි බලන්නකෝ අසනීප තත්ත්වයකින් ඉන්නකොට අපිට වෙන කාර්යයක් අපිට එක මනස ඒකාග්‍රතාවයකින් අපිට කටයුත්තක් කරන්න අවස්ථාවක් නැහැ. අපි අසනීපයෙන් යම් කිසි දෙයකින් පෙළෙනකොට අපිට ඒක සුව කරගැනීමේ අවස්ථාවයි තියෙන්නේ. මොකද සාමාන්‍ය තත්ත්වෙට ඉක්මනින් පත් වීමට තමයි ඕනම පුද්ගලයෙක් බලාපොරොත්තු වෙන්නේ. තුවාලයක් හැදුන කෙනෙක් අසනීප වෙච්ච කෙනෙක් බලලා ඉක්මනින් මේ තුවාලය හොඳ කරගන්න. ඉක්මනින් මේ අසනීපය හොඳ කරන්න. එයා වෙහෙසෙන්නේ ඒකට. ඉතින් පුතේ මේ ආකාරයෙන් විඩාවට පත් වෙච්ච කෙනෙක් යම් කිසි ක්‍රියාවලියක් හේතුවෙන් විඩාපත් එක්ක කුසගින්න ඉඳලා එහෙම නැත්නම් යම් අසනීප තත්ත්වයකින් සිටින පුද්ගලයන් පුතේ සදහා පුතේ සිටින අවස්ථාවක් නොවෙන්න ඕනේ. අපිටත් අපේ ජීවිතයේ මේ අවස්ථාවලට මුහුණ දුන්න අවස්ථා තියෙනවා. අපි විඩාවට පත් වෙච්ච අවස්ථාවන්, කුසගින්න ඉන්න අවස්ථාවන්, එහෙම නැත්නම් යම් කිසි අසනීප තත්ත්වයකින් පෙළෙන අවස්ථාවක් නොවෙන්න ඕනේ. මේ ඉන්ද්‍රිය ගෝචරතා පරීක්ෂණ සඳහා තෝරගන්නා පුද්ගලයන් තෝරගන්නකොට අවධානය යොමු කළොත් තවත් කරුණු කීපයක් විදිහටයි අපිට ඒවා සඳහන් කරන්න පුළුවන් වෙන්නේ පුතේ. රයිට්? එහෙනම් ඒ ටික ඉතාමත්ම වැදගත්. අතිශයින්ම වැදගත් පුතේ මේ කණ්ඩායම තෝරගන්නකොට අවධානය යොමු කළොත් කරුණු ටිකත් ඔබ මතක තියාගන්න. ව්‍යුහගත මාදිලී ප්‍රශ්නයක ඒක අහන්න පුළුවන් පුතේ. මේ ඉන්ද්‍රිය ගෝචරතා ඇගීම සඳහා පුද්ගලයන් තෝරා ගැනීමේදී නැත්නම් මේ සෙන්සරි පැනල් එකට පුද්ගලයන් තෝරගන්නකොට අපි අවධානය යොමු කළොත් කරුණු සඳහන් කරන්න, කරුණු තුනක් සඳහන් කරන්න කියලා කිව්වොත් පුතේ අපිට අපි මෙතන කරුණු හතරක් සඳහන් කරලා තියෙනවා. එකෙන් කරුණු තුනක් ඔබට ගන්න පුළුවන්. කරුණු දෙකක් අහන්න පුළුවන්. මේ කරුණු හතරෙන් දෙකක් පහසුවෙන් ඔබට ගලප ගන්න, මතක තියාගන්න පුළුවන් පුතේ. රයිට්? අවුම් වශයෙන් කණ්ඩායමට පුද්ගලයන් 12යි. ඕන් තුල ආහාර සඳහා තියෙන සංවේදීතාවය ඉහළ මට්ටමක පවතින්න ඕනේ. ඒ වගේම දුම්පානය නොකරන්නන්, බුලත් විද වායතා නොකරන්නන් වෙන්න ඕනේ. විඩාව, ඒ වගේම කුසගින්නේ, ඒ වගේම අසනීප තත්ත්වයෙන් සිටින අවස්ථාවක නොසිටින පුද්ගලයන් වෙන්න ඕනේ මේ තෝරගන්න පුද්ගලයන්. රයිට්? හරි. අපි යමු ඉදිරියට. රයිට්. මෙන්න ඉන්ද්‍රිය ගෝචරතා ඇගීම සඳහා යොදා ගන්නා පරීක්ෂණාගාරයක තිබිය යුතු ලක්ෂණ ගැනයි පුතේ අපි කතා කරන්නේ. සෙන්සරි එන්වයරන්මන්ට් එකක්. මේ සඳහා විශේෂයෙන් සකස් කරන ලද පරීක්ෂණාගාරයක් තියෙන්න ඕනේ පුතේ. එක් පුද්ගලයන් සඳහා වෙන වෙනම පුතේ මේ සඳහා සූදානම් කරන ලද ස්ථානයක් වෙනම පාර්ටිෂන් කරන තැනක් තියෙන්න ඕනේ. එක් මේ පුද්ගලයන් සඳහා වෙන වෙනමම පාර්ටිෂන් කරන ලද තැනක් තියෙන්න ඕනේ පුතේ මේ පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා. එහෙනම් අපි දැන් කතා කරන්න යන්නේ මේ ඉන්ද්‍රිය ගෝචරතා ඇගීම සිදු කරන ලබන විද්‍යාගාරයක නැත්නම් පරීක්ෂණාගාරයක තිබිය යුතු තත්ත්වයන් පිළිබඳවයි දුවේ පුතේ අපි දැන් දුල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේ බලන්න. හරි. ඉන්ද්‍රිය ගෝචරතා ඇගීම සඳහා යොදා ගන්නා පරීක්ෂණාගාරයක තිබිය යුතු ලක්ෂණ සෙන්සරි එන්වයරන්මන්ට් එක. ඒ ස්ථානයේ ගෝසා සහ විවිධ ගන්ධයන්ගෙන් තොර ස්ථානයක් වෙනවා. විවිධ ගෝසා සහ ගන්ධයන් තිබුණොත් අපිට මේ වගේ මේ ඉන්ද්‍රිය ගෝචරතා පරීක්ෂණ සිදු කරගන්න වෙන්නේ නැහැ පුතේ. නිවැරදි ආකාරයට. හරි? මතක තියාගන්න. ඒ වගේම ගෝෂාවකින් තොර තැනක් වෙන්නත් ඕනේ පුතේ. එහෙනම් එක මේ තෝරගන්න විද්‍යාගාරයේ සෙන්සරි එන්වයරන්මන්ට් එක ගෝෂා සහ විවිධ ගන්ධයන්ගෙන් තොර ස්ථානයක් වෙන්න ඕනේ පුතේ. ඒ වගේම එක් පුද්ගලයාට වෙන් කරන ලද ස්ථාන අපි කියනවා පුතේ ඉන්ඩිවිඩුවල් බූත් එකක් තිබීම වැදගත් වෙනවා. ඉන්ඩිවිඩුවල් බූත් එකක් තිබීම වැදගත් වෙනවා. එක් පුද්ගලයාට වෙන් කරන ලද ස්ථාන මේ තියෙන පුතේ ඉන්ඩිවිඩුවල් බූත් මේ තියෙන පුතේ පුටුත් එක්කම මේ එක් පුද්ගලයාට මේ බලන්න වෙන් කරන ලද ස්ථාන තියෙනවා. එක් පුද්ගලයාට වෙන් කරන ලද ස්ථාන තියෙනවා පුතේ. ඒගොල්ලෝ මෙතන ඒ දත්ත සටහන් පත්‍රිකාව වගේ මේ ආහාර නියදි සපීම සිදු කරනවා මේ ස්ථාන වලට පුතේ. මේ බලන්න එවැනි බූත් එකක් තියෙනවා පුතේ. අපි කියනවා ඉන්ඩිවිඩුවල් බූත්. මේ බාන්නේ ඉන්ඩිවිඩුවල් බූත් මේවා වෙන් කරලා තියෙනවා පුතේ. වෙන වෙනම එක් පුද්ගලයාට වෙන් කරන ලද ස්ථාන. ඒකත් මතක තියාගන්න. එක් පුද්ගලයාට වෙන් කරන ලද ස්ථාන තියෙන්න ඕනේ පුතේ. අපි කියනවා ඉන්ඩිවිඩුවල් බූත් තිබීම අත්‍යවශ්‍යයි. මේ කතා කරන්නේ ඉන්ද්‍රිය ගෝචරතා ඇගීම සඳහා යොදා ගන්නා පරීක්ෂණාගාරයක තිබිය යුතු ලක්ෂණ ටික දුවේ. හරි. පරිසරයේ උෂ්ණත්වය ගැන අපි කතා කරා පුතේ. ආර්ද්‍රතාවය ගැන කතා කරා. ඒ අගයන් ගැනයි දැන් කියන්න තියෙන්නේ. රයිට්? අංක 3 කරුණු දෙකක් අපි කතා කරා. තුන්වෙනි කරුණ මේ පරිසරයේ උෂ්ණත්වය පුතේ සෙල්සියස් 22ත් 24ත් පමණ වෙනවා. සෙල්සියස් 22ත් 24ත් පමණ වෙන්න ඕනේ.
බහුවර්ණ මාදිලියේ ප්‍රශ්නයක හෝ ව්‍යුහගත මාදිලියේ ප්‍රශ්නයක කෙලින්ම උෂ්ණත්වය හයිලයිට් කරලා අහන්න. ඒකමයි. ඉන්ද්‍රිය ගෝචරතා ඇගීම සිදු කර ලබන පරීක්ෂණාගාරයක් තුළ පැවතිය යුතු උෂ්ණත්ව තත්ත්වය වන්නේ කියලායි. මෙන්න සෙල්සියස් 22ත් 24ත් අතර උෂ්ණත්ව තත්ත්වය පවත්වා ගන්න. එහෙනම් අපිට වායු සමීකරණය කරන්න වෙනවානේ. සෙල්සියස් අංශක 22ත් 24ත් අතර උෂ්ණත්වය පවත්වා ගන්න නම් අනිවාර්යයෙන් මේ විද්‍යාගාරයේ වායු සමනය කරන්න වෙනවා. නේද? උෂ්ණත්වයේ ප්‍රශස්ත මට්ටමේ පවත්වා ගන්න නම්. නේද පුතේ? එම පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් 22ත් 24ත් පමණ වෙන්න ඕනේ. රයිට්? මේ මට්ටමට හදා ගන්න නම් අපිට වායු සමීකරණය කරන්න වෙනවා. පරීක්ෂණාගාර නැත්නම් විද්‍යාගාර. පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය. රයිට්? බලන්න. පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය පුතේ 60ක් පමණයි. අපි ආර්ද්‍රතාවය කියව වායු අඩංගු ජල වාෂ්ප සංයුතියට නේද පුතේ? එහෙනම් ආර්ද්‍රතාවයේ පුතේ සාපේක්ෂ ආර්ද්‍රතාවය කොච්චරද පුතේ? 60ක්. අපි දන්නවා අපි සාපේක්ෂ ආර්ද්‍රතාවය වගේ එකක් ප්‍රතිශතාත්මකවයි ප්‍රකාශ කරන්නේ පුතේ. ඒකත් අපෙන් අහන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න පුතේ. මෙන්න ඉන්ද්‍රිය ගෝචරතා යැගීම සිදු කරන පරීක්ෂණාගාරික විද්‍යාගාරයක පැවතිය යුතු ආර්ද්‍රතාවය තමයි පුතේ 60ක සාපේක්ෂ ආර්ද්‍රතාවයක් පැවතීම වැදගත් වෙනවා. සෙල්සියස් අංශක 22ත් 24ත් අතර උෂ්ණත්වයක් පවත්වා ගන්න ඕනේ. ඒ වගේම සාපේක්ෂ ආර්ද්‍රතාවය පුතේ 60ක් ප්‍රමාණය පවත්වා ගන්න ඕනේ. අමතක කරන්න එපා විභාගයට හයි සාපේක්ෂ ආර්ද්‍රතාවය. රයිට්? ඒ වගේම විද්‍යාගාරය තුල නැත්නම් පුතේ මේ පරීක්ෂණාගාරය තුල පස්වෙනි කරුණ ඊට අවශ්‍ය උපකරණ ඒ වගේම පරීක්ෂාවට ලක් කරන ආහාර නියැදි පුතේ නිසි පරිදි සූදානම් කරලා තියෙන්න ඕනේ පුතේ. මෙහිදී ඉදිරිපත් කරන ආහාර හැඳින්වීම සඳහා මේ ප්‍රසන්ට් කරන ආහාර හැඳින්වීම සඳහා පුතේ අක්ෂර භාවිතා නොකළ යුතු අතර ඒ සඳහා අක්ෂර භාවිතා කරන්නේ පුතේ. ඒ සඳහා සංඛ්‍යා 3කින් යුත් ඛේත අංකයක් තමයි පුතේ යොදා ගන්න. මතක තියාගන්න මේ ඉන්ද්‍රිය ගෝචරතා ඇගීම සිදු කරන ලබන පරීක්ෂණාගාරයක් නැත්නම් ලැබ් එකක් මේ ස්ථානයේ පුතේ ඒ ස්ථානයට අවශ්‍ය උපකරණ සහ ආහාර නියැදි නිසි පරිදි සූදානම් කරලා තියෙන්න ඕනේ. ඔවුන්ට පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය උපකරණ සහ ආහාර නියැදි නිසි පරිදි සූදානම් කරලා තියෙන්න ඕනේ පුතේ. ඒක වැදගත්. ඒ වගේම ඉදිරිපත් කරන ආහාර හැඳින්වීම සඳහා පුතේ අපි අක්ෂර භාවිතා නොකළ යුතුයි පුතේ. අක්ෂර භාවිතා කරන්නේ ඒ සඳහා මොනවද තියෙන්නේ? සංඛ්‍යා 3කින් යුත් ඛේත අංකයක් තමයි යොදාගන්නේ. සංඛ්‍යා 3කින් යුත් ඛේත අංකයක් තමයි පුතේ යොදාගන්නේ. ඒකත් මතක තියාගන්න විභාගයට හයි. සංඛ්‍යා 3කින් යුත් ඛේත අංකයක් භාවිතා කරන්න. අක්ෂර භාවිතා කරන්නේ නැහැ. භාවිතා කරන ඉන්ද්‍රිය ගෝචර පරීක්ෂණ වලට අනුකූල දත්ත සටහන් පත්‍රිකා තියෙන්න ඕනේ පුතේ. අපි මුල්නොත් කිව්වා. මේ හරිද? 6 වෙනි කරුණ. භාවිත කරන ඉන්ද්‍රිය ගෝචර පරීක්ෂණ වලට අනුකූලව පුතේ දත්ත සටහන් පත්‍රිකා තියෙනවා. ඔවුන් ඒ දත්ත සටහන් පත්‍රිකා මත තමයි මේ සටහන් තැබීම සිදු කරන්නේ. භාවිතා කරන ඉන්ද්‍රිය ගෝචරතා පරීක්ෂණ වලට අනුකූල ඒ සඳහා දත්ත සටහන් පත්‍රිකා තිබිය යුතුයි පුතේ. හරි. අංක 7. එම පත්‍රිකාවේ නිවැරදි කීත ක්‍රමයක් මගින් අදාළ තොරතුරු සටහන් කිරීමේ හැකියාවක් මේක අගයන්නාට තියෙන්න. මේ පරීක්ෂණ සඳහා පුහුණු කරලා ගත්ත මේ ඇගීම සුදු කරන අගයන්නා පුතේ රයිට්. එයාට මේ සපේලා දීලා තියෙන දත්ත පත්‍රිකාවේ ඒක තුල නිවැරදි කීත ක්‍රමයක් මගින් පුතේ නිවැරදි කීත ක්‍රමයක් මගින් මේ අදාළ තොරතුරු මේ දත්ත පත්‍රිකාව තුළ සටහන් කිරීමේ හැකියාවක් මේ ඉන්ද්‍රිය ගෝචරතා අගයන්නාට තියෙන්න ඕනේ පුතේ. අගයන්නාට ලබා දෙන්න ඕනේ පුතේ. ඒකත් ලබා දෙන්න ඕනේ විද්‍යාගාරය තුළට. සටහන් කිරීමේ හැකියාවක්. රයිට්? පත්‍රිකාවේ නිවැරදි කීත ක්‍රමයක් මගින් අදාළ තොරතුරු සටහන් කිරීමේ හැකියාවක් අපි ඒ අගයන්නාට ලබා දිය යුතුයි. රයිට්? 6:8. සෑම ආහාර නියදියක්ම රස බැලූ පසු පුතේ ක්‍රීම් කැකර වර්ගයේ බිස්කට් කොටසක් අනුභව කොට ඉතා හොඳින් කට සෝදා හැරීමෙන් රස බැලූ ආහාරයේ රස අනික් නියදියට ඇති කරන බලපෑම අවම කරන්න. දැන් අපි ආහාරයක් රස බලලා ඒකම ඊළඟ ආහාර නියදියේ රස බැලුවොත් මොකද වෙන්නේ? අර කලින් රස බැලපු නියදියේ තියෙන බලපෑම ඊළඟ ආහාරයේ රස වලට යන්න පුළුවන්
මොකද කටේ තියෙනවනේ බිස්කට් කාපු එකේ රස තියෙනවනේ. රයිට්? හරි. ඒක නිසා මතක තියාගන්න සෑම ආහාර නියදියක් පරීක්ෂා කළා අවසන් වුණාට පස්සේ ක්‍රීම් කකර වර්ගයේ බිස්කට් එකකින් භාගයක් අනුභව කරලා ඉවරලා කට සෝදා හැරීමෙන් පසුව තමයි ඊළඟ ටෙස්ට් එකට යන්න ඕනේ. රයිට්? ඒක මතක තියාගන්න. ඒකයි කියන්නේ. සෑම ආහාර නියදයක්ම රස බැලූ පසු ක්‍රීම් කැකරු වර්ගයේ බිස්කට් කොටසක් බිස්කට් එකකින් කොටසක් අනුභව කොට ඉතා හොඳින් කට සෝදා හැරීමෙන් පුතේ අර මුලින් රස බැලපු ආහාරයේ රස අනෙක් ආහාර නියදි වලට ඇති කරන බලපෑම අපිට අවම කරගන්න පුළුවන්. ඒ අනුව මේ ක්‍රියාවලිය නිවැරදිව වඩාත් ගුණාත්මක තත්ත්වයෙන් යුතුව පරීක්ෂාව සිදු කිරීමට අවස්ථාව මෙමගින් උදා වෙනවා සැලසෙනවා කියලා අපිට පැහැදිලිවම කියන්න පුළුවන් දෙයක් පුතේ. හොඳයි. රයිට් බලන්න. අලුතින් ආහාරයක ඉන්ද්‍රිය ගෝචරතා ගැනීම සඳහා භාවිතා කරන ලබන පරීක්ෂණ ටිකයි පුතේ අපි කතා කරන්න යන්නේ. නව ආහාරයක් නේද පුතේ? රයිට් බලන්න. නව ආහාරයක ඉන්ද්‍රිය ගෝචරතාවය ඇගීම සඳහා භාවිතා කරනු ලබන පරීක්ෂණ. රයිට්. අලුත් ආහාරයක් අපි ඉදිරිපත් කරන්න සූදානම් වෙනකොට ඒ නව ආහාරයක් සඳහා පුතේ අලුත් ආහාරයක් සඳහා අලුතින් නිෂ්පාදනය කරන ලබන ආහාරයක් සඳහා පුතේ මේ ඉන්ද්‍රිය ගෝචරතාවයේ ඇගීම සඳහා භාවිතා කරනු ලබන පරීක්ෂණයි කතා කරන්නේ. එකක් තමයි පුතේ මේ හෙඩොනික් වර්ගයේ පරීක්ෂණය. පරීක්ෂණ වලින් අහයි එකක් තමයි පුතේ right හෙඩොනික් වර්ගයේ හෙඩොනික් වර්ගයේ පරීක්ෂණ. මොකද පුතේ ටෙස්ට් එක හෙඩොනික් ටෙස්ට් එක. අපි එක ලියන එක වැදගත්. හෙඩොනික් හෙඩොනික් ටෙස්ටිං එකක්. ඒක තමයි හෙඩොනික් වර්ගයේ පරීක්ෂාව. හරි. මොකද්ද මේ පරීක්ෂාවේදී කරන්න බලමු පුතේ. නව ආහාරයක ඉන්ද්‍රිය ගෝචරතාවයේ ඇගීම සඳහා භාවිත කරනු ලබන පරීක්ෂණයක්. අලුතින් නිෂ්පාදනය කරන අලුත් ආහාර නිෂ්පාදනයක්. රයිට්. ඒ සඳහා සිදු කරනු ලබන පරීක්ෂණයක් තමයි පුතේ මේ හෙඩොනික් වර්ගයේ පරීක්ෂණ නැත්නම් හෙඩොනික් ටෙස්ටින් එකක් කියලා. මේ හෙඩොනික් ටෙස්ටින් එකේදී පුතේ ආහාර ද්‍රව්‍ය සඳහා අපි නිෂ්පාදනය කරන ලද නව ආහාර ද්‍රව්‍ය සඳහා පාරිභෝගිකයාගේ කැමැත්ත අකමැත්තයි පුතේ තීරණය කරන්නේ. මෙහිදී මොකද්ද පුතේ අපි තීරණය කරන්නේ? මේ නව ආහාර ද්‍රව්‍ය සඳහා පුතේ බලන්නකෝ. මෙහිදී ආහාර ද්‍රව්‍ය සඳහා පාරිභෝගිකයාගේ කැමැත්ත අකමැත්ත තීරණය කරනවා. රයිට් මේ බලන්න බොහොම හොඳයි. බොහොම කැමති වගේ ස්වරූපයක් තියෙන හොඳ hina මුණක් තියෙනවා. රයිට් හොඳ hina මුණක් තියෙනවා පාරිභෝගිකයා තුළ නිෂ්පාදනය සඳහා. බලන්නකෝ හෙඩොනික් වර්ගයේ පරීක්ෂණයකදී හරි අදාළ ආහාර ද්‍රව්‍ය සඳහා නව ආහාර නිෂ්පාදනය සඳහා පාරිභෝගිකයාගේ කැමැත්ත අකමැත්ත තීරණය කරනවා පුතේ. මෙන්න මේ අවස්ථාවන් බොහොම සතුටින් ඉන්න. බොහොම කැමැත්තක් පෙන්වන්න කරනවා. මෙතන දෙවන රූපය බලන්න. හොඳයි නිකන්. හොඳයි. කැමැති වගේ අවුලක් නැහැ. හොඳයි වගේ. සාමාන්‍ය hina වෙලා ඉන්නවා. හොඳටම කැමැති right මධ්‍යස්ථ අවස්ථාවක ඉන්නේ. කැමතිත් නෑ අකමැතිත් නෑ වගේ අවස්ථාවක ඉන්නේ නිකන් බලාගෙන. right ටිකක් අපි කියනවා කට ඇද කරගෙන වගේ කියලා නේද? කට ටිකක් නේද? අපි කියන ටිකක් අවුල් වගේ කට ඇද කරගෙන කියලා වගේ කියනවා නිකන් අකමැති වගේ ප්‍රකාශයක් තියෙනවා. සී ප්‍රකාශේ නම් ආය මුකුත් නෑ කට හොඳටම ඇද වෙලා තියෙනවා. කට හොඳටම ඇද වෙලා තියෙන ඉපාම වෙච්ච අකමැතිකම ප්‍රකාශයක්. අකමැත්තක්ම ප්‍රකාශ කරලා තියෙන සී ප්‍රකාශي වලත්. හොඳම එකේ ඉඳන් අකමැතිකම අවස්ථාවට නේද පුතේ? අවස්ථාවට ගිහිල්ලා තියෙනවා. එහෙනම් මොකද්ද පරීක්ෂා කරන්නේ?
හෙඩොනික් ටෙස්ටින් එකෙන් යම් කිසි ආහාර ද්‍රව්‍යයක් සඳහා පාරිභෝගිකයාගේ කැමැත්ත අකමැත්තයි පුතේ මේකෙදි තීරණය කරන්නේ. right. වඩා හොඳයි මධ්‍යස්ථයි නේද පුතේ අකමැති ඊ타ත්ම අකමැති වගේ හැඟීමක් තමයි දෙන්නේ. හරි ප්‍රකාශ කරන්න. මොකද ටෙස්ට් එක හෙඩොනික් වර්ගයේ පරීක්ෂාව. ඊළඟ එක තමයි දෙවෙනි එක යුග්ම සංසන්දනාත්මක පරීක්ෂණ ෆෙයාඩ් කම්පැරිසන්. මේක අංක 1නේ. හෙඩොනික් වර්ගයේ අංක 1නේ. ඊළඟ එක්කිනවා තමයි අංක 2. අපි එක පහලින් ලියමු දෙවෙනිය කියලා අර යුග්ම සංසන්දනාත්මක පරීක්ෂණ. ෆෙයාඩ් කම්පැරිසන්. යුග්ම සංසන්දනාත්මක පරීක්ෂණ. අපි දැන් බලමු මොකද්ද මේ යුග්ම සංසන්දනාත්මක පරීක්ෂාව කියන්නේ කියලා. යුග්ම සංසන්දනාත්මක පරීක්ෂාව බලමු අපි. right. මෙන්න පුතේ දෙවෙනි එක තමයි යුග්ම සංසන්දනාත්මක පරීක්ෂාව. මොකද මේකෙදි කරන්නේ? අදාළ පරීක්ෂණයට සූත්‍රණ දෙකක් විතර ඉදිරිපත් කරලා හරි එහි ගතිගුණ සංසන්දනාත්මක ඇගීමකට ලක් කරනවා. ඒවායේ ගතිගුණ සංසන්දනය කරලා ඇගීමකට ලක් කරනවා. එහෙනම් ඒකත් මතක තියාගන්න. යුග්ම සංසන්දනා ෆෙයා කරනවා. ෆෙයාඩ් කම්පැරිසන්. අන්න බලන්න. මෙහිදී මොකද කරන්නේ? අදාළ පරීක්ෂණයට අපි සූත්‍රණ දෙකක් පමණ ඉදිරිපත් කළා පුතේ. හරිද? ඉදිරිපත් කරන ලබන අතර මොකද කරන්නේ? එහි ගතිගුණ සංසන්දනාත්මකව ඇගීමකට ලක් වෙනවා. ඒ සූත්‍රණ දෙකක් ඉදිරිපත් කරලා ඒවායේ ගතිගුණ සංසන්දනාත්මක ඇගීමකට ලක් කරනවා. යුග්ම සංසන්දනාත්මක පරීක්ෂාවේදී. හරි නේද පුතේ? right. ඊට පස්සේ පුතේ තුන්වෙනි එක විවේචන පදනම් වූ පරීක්ෂණ. ඩිස්ක්‍රිමිනේෂන් ටෙස්ට් එකක් පුතේ. විවේචන පදනම් වූ. right අංක 3. right. විවේචන පදනම් වූ පරීක්ෂණ. විවේචන පදනම් වූ පරීක්ෂණ. අපි කියනවා discrimination test. විවේචන පදනම් වූ පරීක්ෂණයක් පුතේ. discrimination test එකක්. හෙඩොනික් ආකාරයේ පරීක්ෂණය, යුග්ම සංසන්දනාත්මක පරීක්ෂණය, right? ඒ වගේම විවේචනයේ පදනම් වූ පරීක්ෂණ discrimination test එකක්. මේකෙදි ආහාරයේ සුවිශේෂී ගුණාංග පමණක් ඇගීමකට ලක් කරනවා. මතක තියාගන්න. මෙහිදී ආහාරයේ සුවිශේෂී ගුණාංග පමණක් ඇගීමකට ලක් කරයි. උදාහරණ සවිවර ගතිය වගේ. ඊට සඳහන් පරිදි ඇගීමකට ලක් කළ පසු ආහාර අදාළ පත්‍රිකාවට ලැබෙන ප්‍රතිඵල සුදුසු සංඛ්‍යා විද්‍යාත්මක විශ්ලේෂණයකට ලක් කරමින් අවසන් ප්‍රතිඵලය ලබා ගත යුතුයි. විවේචනයේ පදනම් වූ පරීක්ෂණය තමයි පුතේ තුන්වෙනි එක. විවේචනයේ පදනම් වූ පරීක්ෂණය. එහෙනම් මොකද කරන්නේ? මේකෙදි ආහාරයේ සුවිශේෂී ගුණාංග පමණක් ඇගීමකට ලක් කරනවා. මොකද පුතේ ඇගීමකට ලක් කරන්නේ? ආහාරයේ විශේෂිත අතිවිශේෂ ලක්ෂණ පමණයි ඇගීමකට ලක් කරන්නේ. ඒ කියන්නේ මෙහිදී ආහාරයේ සුවිශේෂී ගුණාංග පමණයි පුතේ ඇගීමකට ලක් කරනු ලබන්නේ. සවිවර ගතිය වගේ. සිදුරු සහිත සවිවරතාවය වගේ ලක්ෂණයක් පුතේ. ඊට සඳහන් පරිදි ඇගීමකට ලක් කරාට පස්සේ පුතේ පුළුවන් ආහාර අදාළ පත්‍රිකාවට ලැබෙන ප්‍රතිඵල. right? අදාළ පත්‍රිකාවට ලැබෙන ප්‍රතිඵල සුදුසු සංඛ්‍යා විද්‍යාත්මක විශ්ලේෂණයකට ලක් කරලා අවසන් ප්‍රතිඵලය ලබා ගන්න ඕනේ. අවසන් ප්‍රතිඵලය ලබා ගැනීම සිදු කරන්න ඕනේ. right?
ඊට පස්සේ අපිට මේ ආහාර සැකසීමේදී වැය වන ඇස්තමේන්තුවක් සැකසීමටයි දුවේ පුතේ අපි යන්නේ. යම් ආහාර නිෂ්පාදනයක් සැකසීමේදී අපේ ඊළඟ කර්ම තමයි පුතේ අර ආහාර ඔබට මතක ඇති නව ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී නේද පුතේ නව ආහාරයක් හඳුන්වා දීමේදී අපි ඊළඟට ක්‍රියාවලිය විදිහට මේ ආහාර සැකසීමේදී අපිට වැය ඇස්තමේන්තුවක් සකස් කරන්න අවශ්‍ය වෙනවා ඊළඟ පියවරේදී. අමුද්‍රව්‍ය සඳහා යන වියදම් ඇතුළත් ඒ සඳහා ඒකක මිල අදාළ ප්‍රමාණය සඳහා යන වියදම් අවසානයේව එකතු කරලා මේ සඳහා යන වියදමට සම්බන්ධ දල ඇස්තමේන්තුවක් පුතේ ආහාර සැකසීමේදී වැයවන ඇස්තමේන්තුවක් සකස් කරන්න ඕනේ. ආහාර සැකසීමේදී වැයවන ඇස්තමේන්තුවක් සකසා මේ සඳහා යන වියදම ඇගයීම සිදු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. වැය ඇස්තමේන්තුවක අඩංගු වෙන්න ඕනේ කරුණු පිළිබඳව සඳහන් වෙනවා පුතේ. අපි බලමු වැය ඇස්තමේන්තුවක අඩංගු විය යුතු කරුණු. මෙන්න පුතේ අපි කතා කරන්න යන්නේ ගුණාත්මකයෙන් යුතු මෘදු මෝලි බිස්කට් ඒකකයක් සඳහා වැය වෙන ඇස්තමේන්තුවක් සැකසීමේ යුනිට් එකක් ඒකකයක් සඳහා අපි බලාපොරොත්තු වන ප්‍රමාණයක් යුනිට් එකක් යුනිට් ප්‍රමාණයක්. හරි. එහෙනම් අපි බලන්න යන්නේ ගුණාත්මකභාවයෙන් යුතු මෘදු මෝලි බිස්කට් ඒකකයක් සඳහා වැය ඇස්තමේන්තුවක් සකස් කිරීම මෝලි බිස්කට් සඳහා. හරි. එහෙනම් අපි බලමු. වැය ඇස්තමේන්තුවක අඩංගු වූ කරුණු ඒ අර්ථයේ ගුණාත්මකභාවයෙන් යුතු මෘදු මෝලි බිස්කට් ඒකකයක් සඳහා වැය ඇස්තමේන්තුවක් සකස් කරන්නයි දරුවනේ අපි යන්නේ. මොනවා සඳහාද පුතේ අපි මේ වැය ඇස්තමේන්තුවක් සකස් කරන්න යන්නේ? ගුණාත්මකභාවයෙන් යුතු මෘදු මෝලි බිස්කට් ඒකකයක් සඳහා තමයි වැය ඇස්තමේන්තුවක් සකස් කරන්න යන්නේ. බලමු. මෙන්න තියෙනවා. භාණ්ඩ පිරිවැය ආකෘති පත්‍රයක් භාණ්ඩ කාණ්ඩයක් සඳහා ඍජු ද්‍රව්‍ය පිරිවැය ඒකකයක් සඳහා කියලා අපි කිව්වේ. තෝරගත් අදාළ ඒකකයේ සඳහා තමයි පුතේ මෙතනදී අපි සඳහන් කරන්නේ. භාණ්ඩ පිරිවැය ආකෘති පත්‍රයක් තියෙන පුතේ යම් කිසි නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු කිරීම සඳහා යොදා ගන්නා ලබන භාණ්ඩ පිරිවැය පුතේ. හරිද? භාණ්ඩ පිරිවැය ආකෘති පත්‍රයක් තියෙන්නේ. මේකේ භාණ්ඩ කාණ්ඩයක් සඳහා ඍජු ද්‍රව්‍ය පිරිවැය අපි ගණනය කරලා තිනවා පුතේ. භාණ්ඩ කාණ්ඩයක් නැත්නම් යුනිට් එකක් සඳහා ඍජු ද්‍රව්‍ය පිරිවැයක් තියෙන පුතේ. මේ අවශ්‍ය ද්‍රව්‍ය ටික තියෙනවා පුතේ. අවශ්‍ය ද්‍රව්‍ය ටික තියෙනවා. අවශ්‍ය ද්‍රව්‍ය විදිහට පුතේ මේ බිස්කට් නිෂ්පාදනය සඳහා සහල් පිටි, ඒ වගේම පාම් පිටි පුතේ, කඩල පිටි, මාගරින් අවශ්‍ය වෙනවා පුතේ. සීනි අවශ්‍ය වෙනවා. කිරි පිටි අවශ්‍ය වෙනවා පුතේ. ලුණු අවශ්‍යයි. බේකින් පවුඩර් අවශ්‍යයි. බිස්කට් ඇමෝනියා අවශ්‍යයි. ඒ වගේම රසකාරක අවශ්‍ය වෙනවා පුතේ. ගැනුම් පිරිවැය බලමු. හාල් පිටි ගත්තාම පුතේ හාල් පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 100ක් වෙනවා. අපට අවශ්‍ය ප්‍රමාණය කොච්චරද? ග්‍රෑම් 250යි. දැන් කිලෝග්‍රෑම් එක කාණ්ඩයකට යන වියදම අපිට සඳහන් කරන්න පුළුවන්. රයිට්. එතකොට කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 100යි නම් අපි දන්නවා කිලෝග්‍රෑම් එකක මිල කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000ක්. ග්‍රෑම් 1000ක මිල 100යි නම් ග්‍රෑම් 500ක මිල 50ක් වෙනවා. ග්‍රෑම් 500ක මිල 50යි වෙන්නේ. එතකොට ග්‍රෑම් 250ක් කියන්නේ 50 දෙකට බෙදෙන්න ඉපේ. එහෙනම් ග්‍රෑම් 25යි. මුදල රුපියල් 25යි. රුපියල් 25යි පුතේ. හරි. එතකොට ගැනුම් පිරිවැය කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 100ක් යනවා පුතේ. අපිට අවශ්‍ය වෙන්නේ මේකෙදි සහල් පිටි ග්‍රෑම් 250යි. කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000යි. ග්‍රෑම් 1000කට තමයි අපි කියපු මුදල වැය වෙන්නේ. ග්‍රෑම් 1000ක් ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකක් සඳහා තමයි රුපියල් 100ක මුදලක් වැය වෙන්නේ සහල් පිටි සඳහා. නමුත් අපිට සහල් පිටි අවශ්‍ය වෙන්නේ ග්‍රෑම් 250යි. ග්‍රෑම් 250යි. කිලෝග්‍රෑම් ඇතුළේ ග්‍රෑම් 1000ක් තියෙනවා. ග්‍රෑම් 1000ක් තමයි රුපියල් 100 කිව්වේ. එහෙනම් ග්‍රෑම් 50ක් රුපියල් 50යි. නේ රයිට්. එතකොට ග්‍රෑම් 500ක් රුපියල් 50ක් වෙන්නේ. කිලෝග්‍රෑම් 1000ක් රුපියල් 100යි නම් කිලෝග්‍රෑම් 500ක් රුපියල් 50යි. රයිට්. රුපියල් 50යි කිලෝග්‍රෑම් 500ක්. එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ කිලෝ 200 ග්‍රෑම් 500ක් පුතේ. සමායන පුතේ මෙන්න 1 kg සමානයි 1000යි ග්‍රෑම්. කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් 1000යි. එතකොට මේ ග්‍රෑම් 1000ක මිල තමයි රුපියල් 100යි කියලා තියෙන්නේ. එහෙනම් කිලෝග්‍රෑම් 0.5ක්
0.5 kg. ඒ කියන්නේ ග්‍රෑම් 500ක්. කීයද මිල? රුපියල් 50යි. right ප්‍රමාණය. එහෙනම් ග්‍රෑම් 250ක් කියන්නේ ග්‍රෑම් කිලෝග්‍රෑම් භාගයක් 0.5ක් කියන්නේ ග්‍රෑම් 500. එතකොට 250 ග්‍රෑම් 500ක් රුපියල් 50යිනේ. එහෙනම් 250 කියන්නේ 500 නුත් භාගයක්. හරි ඒතර පැහැදිලි. 250 කියන්නේ 500 නුත් භාගයක්. ඒ කියන්නේ 50 නුත් භාගයක් වෙනවා රුපියල් 25යි. ග්‍රෑම් 250ට රුපියල් 25යි. හරි. සහල් පිටි. පාම් පිටි කිලෝග්‍රෑම් මෙහෙක මිල රුපියල් 90යි. දැන් නම් මේවා හිතන්නවත් බැරි ගණන් ඈ. දැන් නම් මේවා හිතන්නවත් බැරි ගණන් කලින් ගොඩාක් පරණ ගණන් ටිකක් තමයි දාලා තියෙන්නේ. පාම් පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 90යි. පාම් පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 90යි. ඒ කියන්නේ ග්‍රෑම් 125ක් ඕනේ බෙදලා ගත්තාම 11.25යි පුතේ. එතකොට අපිට අවශ්‍ය ප්‍රමාණය ග්‍රෑම් 125යිනේ. එහෙනම් ග්‍රෑම් 100 කිලෝග්‍රෑම් එකක් රුපියල් අපිට ගණන් හදා ගන්න පුළුවන්. කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000කටනේ. කිලෝග්‍රෑම් එකක් රුපියල් 90යි නම් ග්‍රෑම් 125කට. ඒ කියන්නේ ග්‍රෑම් 1000ක් අපිට කොහොමද පුතේ ඒක අපි හදාගන්නේ මෙතනදී? ග්‍රෑම් 1000ක් තමයි කිලෝග්‍රෑම් එකක් කියන්නේ. ග්‍රෑම් 1000ක් රුපියල් 100යි නම් 125කට ගාන අපිට හදාගන්න පුළුවන්. right 125කට අපිට ගාන නිකම්ම හදාගන්න පුළුවන්. right හරිනේ. බලන්න. කිලෝග්‍රෑම් 1000කට රුපියල් 100ක් නම් එහෙනම් 125කට ග්‍රෑම් 125කට ගාන හොයාගන්න පුළුවන්. අර තියෙන්නේ ග්‍රෑම් 125කට 11.25යි. එතකොට 11.25යි. right. ඒ කියන්නේ 125 බෙදීම 100. 125 බෙදීම 100නේ. right. හරි. 11.25ක් එතකොට. කඩල පිටි. කඩල පිළි අවශ්‍යයි පුතේ කිලෝග්‍රෑම් එකක් රුපියල් 400යි කඩල පිටි. අපිට අවශ්‍ය වෙන ග්‍රෑම් 125ක්. එහෙනම් කිලෝග්‍රෑම් එකක් රුපියල් 400 නම් එකත් වැඩි කරලා ගන්න පුළුවන් අපිට ගාන ග්‍රෑම් 125කට මිල රුපියල් 50යි. right. මාගරිනුයි කඩල පිටි තමයි ගණන් වැඩි නේද? එතකොට මාගරින් කිලෝග්‍රෑම් එකක් රුපියල් 400යි. දැන් නම් මේ මිලට හිතන්නවත් බෑවුවා. මාගරින් කිලෝග්‍රෑම් එකක් 400යි පුතේ. මාගරින් ග්‍රෑම් 160ක් ඕනේ. දැන් කිලෝග්‍රෑම් එකක් 400 නම් වැඩි කිරීම 160කට අවශ්‍ය ප්‍රමාණය අපිට ගණනය කරගන්න පුළුවන් පුතේ රුපියල් 47යි. සීනි කිලෝග්‍රෑම් එකක් 120යි. දැන් නම් හිතන්නත් බෑ. ග්‍රෑම් 1000ක් කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000නේ. ග්‍රෑම් 1000ක් රුපියල් 120යි නම් ග්‍රෑම් 170කට 13.25යි. right. එතකොට කිරිපිටි නේ කිරිපිටි ග්‍රෑම් 400ක් 325යි. දැන් නම් හිතන්නවත් බෑ 17 පැනලා තියෙන්නේ. කිරිපිටි ග්‍රෑම් 400ක් 325යි කියන්නේ ග්‍රෑම් 400ක් 325යි නම් ග්‍රෑම් 10කට කොච්චරද කියලා හොයන්න පුළුවන්. රුපියල් 3.25ක් තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට බේකින් පවුඩර් ලුණු ගත්තාම ග්‍රෑම් 400ක් රුපියල් 40යි. ග්‍රෑම් දෙකක් ඕනේ. 400ක් 40යි නම් ග්‍රෑම් 2කට 720යි යන්නේ. බේකින් පවුඩර් right බේකින් පවුඩර් ග්‍රෑම් ප්‍රමාණය ගත්තාම right හරිනේ ලුණු බේකින් පවුඩර් ග්‍රෑම් 100ක් රුපියල් 50යි. ග්‍රෑම් 15ක් ඕනේ. එහෙනම් රුපියල් 7.50යි. බිස්කට් ඇමෝනියා ග්‍රෑම් 100ක් ග්‍රෑම් 100ක් රුපියල් 50යි. ග්‍රෑම් 10ක් අවශ්‍ය වෙන්නේ රුපියල් 5යි. රසකාරක මිලිලීටර් 28ක් රුපියල් 80යි. මිලිලීටර් 28ක් රුපියල් 80යි. අපින් යනවා ග්‍රෑම් 5කට රුපියල් 14ක් විදිහට අත ගාන හදාගෙන තියෙනවා. right රසකාරක ප්‍රමාණය මෙන්න මේ ආකාරයට නේද? මිලිලීටර් 28ක් රුපියල් 80ක් කියලා තියෙනවා. ග්‍රෑම් 5ක් අවශ්‍ය වෙන එස්දා රුපියල් 14ක මිලක් අපිට සඳහන් කරලා තියෙනවා. එතකොට සම්පූර්ණ බලන්න. හරි ඒ අනුව වියදම මෙතන බලන්න පුතේ වියදම මෙතන අපිට right. එතකොට රසකාරක වලට හරිනේ. මෙතන බලන්න අපිට බේකින් පවුඩර් ප්‍රමාණය 7යි. 1 2 3 4 5 6යි 7යි. ලුණු මෙතන 1 2 3 4 5 6යි 7යි. 7 වෙනි එක තමයි ලුණු. ලුණු වලට 720ක ප්‍රමාණයක් ගියේ.
බේකින් පවුඩර් තියෙනවා. බේකින් පවුඩර් වලට රුපියල් 750ක් ගියේ. ඊට පස්සේ බිස්කට් ඇමෝනියා සඳහා රුපියල් 5ක් ගියේ පුතේ. රසකාරක සඳහා රුපියල් 14ක් ගිහින් තියෙනවා. පුතේ ඔක්කොම සම්පූර්ණ මිල කාණ්ඩයකට මිල 173.45ක් විදිහට මෙන්න මේ ආකාරයට පුතේ මේ අපි බාණ්ඩ පිරිවැය ආකෘති පත්‍රයක් සකස් කරලා තියෙන පුතේ බාණ්ඩ කාණ්ඩයක් සඳහා ඍජු ද්‍රව්‍ය පිරිවැය පුතේ යුනිට් එකක් තමයි බාණ්ඩ කාණ්ඩයක් කියලා තියෙන කොච්චර ප්‍රමාණයක් යම් කිසි ප්‍රමාණයක් යුනිට් ප්‍රමාණයක් වෙනවා. මෙන්න මෙච්චර ප්‍රමාණයක් කියලා අපි කිව්ව කිලෝ 10ක ප්‍රමාණයක් කියලා හදා ගන්නවා නැත්නම් මෙච්චර දැන් කිලෝ ගන්න සම්පූර්ණ ඔක්කොම ප්‍රමාණය කොච්චරද කියන එක මේ ග්‍රෑම් එක සංසන්දනය එකතු කරලා අපිට අවශ්‍ය ප්‍රමාණය යුනිට් එකේ බර ප්‍රමාණය ඕනනම් බලා ගන්න පුළුවන්. මෙතන එකතු කරන ග්‍රෑම් ගාන එකතු කරලා අපිට බලා ගන්න පුළුවන්. ග්‍රෑම් 225 125 2යි 160 10යි ග්‍රෑම් 2යි ග්‍රෑම් 15යි ඔක්කොම ග්‍රෑම් 10යි ග්‍රෑම් 5යි යන සම්පූර්ණ ප්‍රමාණය බර ප්‍රමාණය අපිට ගණනය කරගන්න පුළුවන්. ඒ යුනිට් එකක් නැත්තම් අපිට බාණ්ඩ කාණ්ඩයක් සඳහා ඍජු ද්‍රව්‍ය පිරිවැය පුතේ ගණනය කරලා තියෙනවා. ඉතින් ඒ අනුව ඊට පස්සේ තමයි අපිට මේ වියදමත් එස්ටිමේට් කරලා සකස් කරලා ඉවරලා පුතේ වියදම් එස්ටිමේට් උගන් පස්සේ තමයි අපිට මේ බාණ්ඩය සඳහා මිල නැත්තම් නිෂ්පාදනය සඳහා බිස්කට් එක සඳහා බිස්කට් සඳහා මිල තීරණය කිරීම මිල සූත්‍රණය කිරීම සිදු කරන්න වෙන්නේ. හොඳයි පුතේ. හරි. බාණ්ඩ කාණ්ඩයක් සඳහා ඍජු ශ්‍රම පිරිවැය කාණ්ඩයක් සඳහා භාජන පිරිසිදු කරන්න එක් ඒකකයක් සඳහා කාලය යනවා මිනිස් පැය විනාඩි 10ක්. විනාඩි 10ක්. අමුද්‍රව්‍ය කිරා ගැනීමට මිනිස් පැය විනාඩි 5ක් යනවා. මාගරින් සහ සීනි ක්‍රීම් කරගන්න ඕන එක මාගරින් සහ සීනි ක්‍රීම් කර ගැනීමට අපිට විනාඩි 20ක් යනවා. පිටි මිශ්‍රණය එකතු කරලා මෝලිය ඝන මෝලිය හදන්න පුතේ අර බිස්කට් මෝලිය පිටි මිශ්‍රණය මිශ්‍ර කරලා මෝලිය හදාගන්න ඉපේ අර පාන් මෝලිය කියලා කියන්නේ අපි. ඒ බිස්කට් මෝලිය මිශ්‍රණ පිටි ගුලිය මෝලිය අර පාන් හදනකොට අර මේසේ දැකලා ඇති ඔබ බේකරි වල අර මෝලිය හදා ගන්නවා. මෝලිය හොඳට හදාගෙන ඒක තියෙනවනේ මෝලියෙන් තමයි අර ගුලි අරගෙන පාන් අච්චු වලට දාලා ඒවා හදීම සිදු කරන්නේ. එහෙනම් පිටි මිශ්‍රණය එකතු කරලා මෝලිය හදන්න යනවා විනාඩි කීයක්ද 10ක්. මෝලිය හදන්න විනාඩි 10ක් යනවා. මෝලිය මෘදු වෙන්න තියන්න ඕනේ. ඒක දැකලා ඇති අර පාන් පිටි මිශ්‍රණේ පාන් හදනකොට එහෙම මෘදු වෙන්න තියලා තියෙනවා. එහෙනම් මෝලිය මෘදු වීමට තැබීමට විනාඩි 30ක් යනවා. විනාඩි 30ක් තියලා තියෙනවා. බිස්කට් අච්චුවකින් බිස්කට් කපා ගන්න ඕනේ මෝලියෙන් ඒක සඳහා විනාඩි 15ක කාලයක් යනවා. ඒ වගේම උදුනේ පුලුස්සා ගැනීමට යනවා විනාඩි 20ක කාලයක්. ඒක අවන් කරගන්න. ඒ වගේම උදුනේ පුලුස්සා ගැනීම 20ක් විනාඩි 20ක කාලයක් යනවා. පැකින් එකට මේක අපිට ඒ යුනිට් එක පැක් කරන්න විනාඩි 10ක කාලයක් යනවා. සම්පූර්ණ කාලය විනාඩි 120යි. විනාඩි 120යි. එතකොට අපි ගත්තොත් අපි ඒකට විනාඩි 120යිනේ. හරි. ප්‍රමාණය ගත්තාම ඇසිරීම සඳහා සම්පූර්ණ විනාඩි ප්‍රමාණය විනාඩි 120ක් විදිහට සඳහන් කරලා තියෙනවා. රයිට්. එතකොට ඒ අනුව අපිට මිල ගණනය කර ගැනීම සිදු කරන්න පුළුවන්. රයිට් දරුවනේ. එතකොට හරි බලමු අපි. එතකොට පුතේ විනාඩි 120ක් කියපුවාම පැය දෙකක කාලයක්. එතකොට පැය දෙකක කාලයක් සඳහා පුතේ 125 ගානේ පැයකට 125 ගානේ පුතේ රුපියල් 250ක මුදලක් වැය වෙලා තියෙනවා පුතේ මේ එක් ඒකකයක් සඳහා කාලේ මිනිස් පැය වලින් පුතේ බලලා තියෙනවා. එතකොට රයිට් එනම් බාණ්ඩ කාණ්ඩයක් සඳහා ඍජු ශ්‍රම පිරිවැයත් ගණනය කරලා තියෙනවා පුතේ කාර්යයන් සහ එක් ඒකකයක් සඳහා කාලය මිනිස් පැය වලින් දාලා තියෙනවා පුතේ විනාඩි වලින් සම්පූර්ණ විනාඩි 120ක කාලයක් ගත වෙලා තියෙනවා පුතේ මේ ක්‍රියාවලිය සඳහා. ඒ කියන්නේ පැය දෙකක කාලයක් ගත වෙලා තියෙනවා පුතේ. පැයක කාලයක් සඳහා රුපියල් 125ක මුදලක් වැය වුණොත් පුතේ සම්පූර්ණ පැය දෙකක කාලයක් සඳහා මිනිස් පැය දෙකක් සඳහා පුතේ රුපියල් 250ක වියදමක් මේ සඳහා දරන්න සිදු වෙලා තියෙනවා. ඒකත් බලලා තමයි පුතේ අපි මේ විශේෂයෙන්ම මේ යුනිට් එකකට බාණ්ඩ කාණ්ඩයක් සඳහා ඍජු සම පිරිවැය සහ පුතේ අපිට අමුද්‍රව්‍ය සඳහා බාණ්ඩ කාණ්ඩයක් සඳහා අමුද්‍රව්‍ය සඳහා පුතේ රයිට් හරි ඍජු ඒ කියන්නේ බාණ්ඩ කාණ්ඩයක් සඳහා ඍජු මේ කෙලින්ම ද්‍රව්‍ය සඳහා පිරිවැය සහ ශ්‍රම පිරිවැය දෙකම මගින් පුතේ අපිට එකතුව මගින් මේ සඳහා යන වියදම පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ අනුව අපිට මිල තීරණය කිරීම සඳහා කටයුතු කරන්න පුළුවන්. මේ බාණ්ඩ කාණ්ඩයක් සඳහා ඍජු ශ්‍රම පිරිවැය පුතේ මෙතනදී අපි ගණනය කරේ. රයිට් මේ බලන්න එතකොට බාණ්ඩ කාණ්ඩය සඳහා වක්‍ර පිරිවැය
වක්‍ර පිරිවැයක් තියෙනවා පුතේ මේ සඳහා විදුලියක් තියෙනවානේ පුතේ විදුලිය වැය වෙනවා පුතේ මේ සඳහා රයිට් භාණ්ඩ කාණ්ඩයක් සඳහා වක්‍ර පිරිවැයක් විදිහට පුතේ විදුලිය රුපියල් 50ක විදුලිය වැය වෙනවා පුතේ ජලය රුපියල් 25ක ජලය වැය වෙනවා පුතේ යනවා රුපියල් 75ක් භාණ්ඩ කාණ්ඩයක් සඳහා වක්‍ර පිරිවැය භාණ්ඩ පිරිවැය නැත්නම් අමුද්‍රව්‍ය පිරිවැය ශ්‍රම පිරිවැය සහ වක්‍ර පිරිවැය විදිහට පුතේ අපිට ආකාර තුනකින් මේක කතා කරනවා. එතකොට විදුලිය සඳහා රුපියල් 50කුත් ජලය සඳහා රුපියල් 25කුත් විදිහට රුපියල් 75ක මුදලක් මුළු පිරිවැය ගණනය කරන්න පුළුවන් පුතේ. එතකොට අපිට 173.45ක් මේ අමුද්‍රව්‍ය සඳහා ඒ භාණ්ඩ පිරිවැය ඒ වගේම පුතේ අපිට ශ්‍රම පිරිවැය රුපියල් 250කුත් ඒ වගේම භාණ්ඩ කාණ්ඩයක් සඳහා වක්‍ර පිරිවැය රුපියල් 75කුත් විදිහට ඒවායි එකතු අවසන් වශයෙන් රුපියල් 498.45ක් මේ ඒකකයක් සඳහා භාණ්ඩ කාණ්ඩයක් සඳහා බිස්කට් කාණ්ඩයක් ඒකකයක් සඳහා වැය වෙලා තියෙනවා දරුවනේ. එතකොට නව ආහාර සංවර්ධන ක්‍රියාවලියේදී අපිට ඉන්ද්‍රිය ගෝචරතා ඇගීමෙන් පස්සේ ආහාරයේ තත්ත්වය ඒ වගේම ආහාරයේ වැඩි දියුණු කිරීමට අවශ්‍ය ගුණාංග හඳුනා ගැනීම සිදු කරන්න ඕන. විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ පුතේ. අපි අලුත් ආහාරයක ආහාර සංවර්ධන ක්‍රියාවලියේදී අපි ඉන්ද්‍රිය ගෝචරතාවය ඇගීම සිදු කරනවානේ පුතේ. නව ආහාර සංවර්ධන ක්‍රියාවලියකදී අපි මේ ආහාරයේ ඉන්ද්‍රිය ගෝචරතාවය පිළිබඳ ඇගීමක් නැත්නම් පරීක්ෂාවක් සිදු කරනවා. ඒකෙන් පස්සේ අපිට මේ ආහාරයේ තත්ත්වය ඒ වගේම ආහාරයේ වෙනස් කිරීමක් නැත්නම් වැඩි දියුණුවක් කිරීමක් අලුතින් සිදු කිරීමට අවශ්‍යද කියන ගුණාංග ඒ මගින් හඳුනා ගැනීම සිදු කරන්න පුළුවන්. ඒකයි ඒකෙන් තහවුරු වෙන්නේ. මොකද්ද? නව ආහාර සංවර්ධන ක්‍රියාවලියේදී ඉන්ද්‍රිය ගෝචරතා ඇගීමෙන් පුතේ අපිට පස්සේ ඉන්ද්‍රිය ගෝචරතා ඇගීමෙන් පස්සේ ආහාරයේ තත්ත්වය ඒ වගේම මේ ආහාරයේ වැඩි දියුණු කිරීමට අවශ්‍ය ගුණාංග හඳුනා ගන්න ඕනේ. මොනවද හඳුනා ගන්න ඕනේ? ආහාරයේ තත්ත්වය සහ ආහාරයේ වැඩි දියුණු කිරීමට අවශ්‍ය ගුණාංග හඳුනා ගැනීම වැදගත් වෙනවා. රයිට්? ඒකත් විශේෂයෙන් මතක තියාගන්න දුවේ පුතේ. රයිට්. හරි අපි යනවා ඊට පස්සේ ආහාරයේ ජීව කාලය නැත්නම් සෙල්ෆ් ලයිෆ් එක ගැන කතා කරන්න යනවා. ආයු කාලය ගැන කතා කරන්න යනවා. ආහාරයක ආයු කාලය. ඉතින් අපි කලිනුත් මේ ගැන විස්තර ටිකක් කියලා තියෙන හින්දා අපි වැඩිපුර ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි විශේෂයෙන් දැන් කෙලින්ම මේකට අදාළව කරුණු ටික කතා කරන්නේ. ඒ කතා කරපු ටික තහවුරු අපි කතා කරපු ටික මෙතනදී තහවුරු කරගන්න පුළුවන්ද කියලා බලමු. ඉතින් මේ ආහාරයේ ආයු කාලය නිර්ණය කිරීම සඳහා පුතේ අපිට ප්‍රධාන ක්‍රම දෙකක් භාවිතා කරනවා පුතේ. ඍජු ක්‍රමය සහ වක්‍ර ක්‍රමය කියලා ක්‍රම දෙකක් අපි මේකෙදි භාවිතා කරනවා. ඍජු ක්‍රමයේදී පුතේ ආහාරයක ආයු කාලය නිර්ණය කිරීමේදී අපි මේ ආහාරයේ සාමාන්‍යයෙන් අපි ආහාරය ඇසුරුම් කරලා සුදුසු තත්ත්වයකට ආහාරය ඇසුරුම් කරලා දුවේ පුතේ. අපි ඒකේ මේ ඉන්ද්‍රිය ගෝචරතා ලක්ෂණ ඇගීම සිදු කරනවා පුතේ. දින සාමාන්‍යයෙන් අපි ඇසුරුම් කරලා මේ අපි ඒක සාමාන්‍ය පරිසර තත්ත්වය යටතේ අපි මේ තත්ත්වය යටතේ ගවඩා කරලා තියලා අපි ඇසුරුම් කරන ලද ආහාරයක්. ඒ සුදුසු ක්‍රමයක් භාවිතා කරලා සුදුසු ඇසුරුම් තත්ත්වයට ඇසුරුම් කරන ලද ආහාරයක් පුතේ අපි බලනවා දින සති මාස ආදී ආකාරයට අපි බලනවා මේකේ ඉන්ද්‍රිය ගෝචරතාවයේ වෙනස් වීමකට ලක් වෙනවාද. ඒ කියන්නේ අපි ඉන්ද්‍රිය ගෝචරතාව කියන්නේ මේ ආහාරයක අපිට තියෙන ලක්ෂණ. ඒ කියන්නේ අපි වෙනස් වෙන ලක්ෂණ නිරීක්ෂණය කරන්න පුළුවන් පුතේ අපිට. ඉතින් මේ ඍජු ක්‍රමයේදී වක්‍ර ක්‍රමයේදී අපිට කරන්න පුළුවන් පුතේ. ඍජු ක්‍රමයේදී අපිට මේ විදිහට බලලා මේ ලක්ෂණ වෙනස් වීම අනුව අපිට තීරණය කරන්න පුළුවන් කොච්චර විශේෂයෙන්ම අපි ආහාරයක ආයු කාලය කියලා කියන්නේ පුතේ ආහාරයක ගුණාත්මක ලක්ෂණ නොවෙනස්ව පවත්වා ගන්න පුළුවන් උපරිම කාලය පුතේ. ආහාරයක ගුණාත්මක ලක්ෂණ අපිට නොවෙනස්ව පවත්වා ගන්න පුළුවන් විශේෂයෙන් මේ ඉන්ද්‍රිය ගෝචරතා ලක්ෂණ අපිට ඇසට පේන වයනේ බලනකොට තියෙන ටෙක්ස්ට් එවැනි ලක්ෂණ නොවෙනස්ව පවත්වා ගන්න පුළුවන් උපරිම කාලය තමයි පුතේ. ආහාර පරිභෝජනයට ගත හැකි ආකාරයෙන් පවත්වා ගන්න පුළුවන් සුදුසු ඒ ලක්ෂණ ගුණාත්මක තත්ත්වය යටතේ තියාගන්න පුළුවන් උපරිම කාලය. ආහාරය නොවෙනස්ව තියාගන්න පුළුවන් උපරිම කාලය තමයි තබා ගන්න පුළුවන් කාලය තමයි ආයු කාලය කියලා කියන්නේ. ඉතින් මේ ආයු කාලේ අපි අවසන් සෙල්ෆ් ලයිෆ් එක අපි පරීක්ෂා කරන ඉතින් ආහාරයක් කල්ලිකුත් පස්සේ ඒක පරිභෝජනයට නුසුසු තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේකේ වක්‍ර ක්‍රමයේදී පුතේ අපි ආහාර නරක වීමට හේතු වන යම්කිසි සාධකයක් ආහාරයට නරක වීමට හේතු වන යම්කිසි සාධකයක් අපි පිටතින් ලබා දෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය වගේ දෙයක් අපි ලබා දීලා එමගින් බලනවා මේ ආහාරයේ ලක්ෂණ වෙනස් වෙනවද කියලා අපිට තීරණය කරලා ඒ අනුව අපිට ආයු කාලයේ වක්‍ර ක්‍රමයේ මගිනුත් ආයු කාලය සොයා ගැනීමට කටයුතු කරන්න පුළුවන්. ඒක ආහාරයක් නරක වීමට හේතු වන ආහාරයක මේ අර කියපු ලක්ෂණ වෙනස් වෙන්න හේතු වන
දෙයක් පිටතින් සපයනවා. උෂ්ණත්වය වගේ දෙයක්, වැඩි උෂ්ණත්වයක් වගේ දෙයක් අපි ආහාරයට සපයලා බලනවා. එතකොට අර ලක්ෂණ වෙනස් වීම අනුව අපිට ඒ කාලයේ ඒක ආයු කාලය තීරණය කිරීමේ වක්‍ර ක්‍රමය භාවිතා කරලා ඒක කරන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි බලමු. ජීව කාලය නැත්නම් සෙල්ෆ් ලයිෆ් එක කියලා අපි කියනවා. ජීව කාලය නැත්නම් සෙල්ෆ් ලයිෆ් එක කියලා කියනවා. මම කලින් අවස්ථාවලදී කියලා දෙලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපිට දැන් සාමාන්‍යයෙන් අපි ස්ථානවල කියන්නේ අපි දන්නවා මේ තත්ත්ව කළමනාකරණ පද්ධති අනුගමනය කරමින් ඒ වගේම ගුණාත්මක තත්ත්වයට ආහාර නිෂ්පාදනය කරන මහා පරිමාණයෙන් ආහාර අපනයනය සඳහා හෝ දේශීය වෙළඳපොළ සඳහා නිෂ්පාදනය කරන ප්‍රමුඛතම ආයතන තියෙනවා. එවැනි තැන්වල විශේෂයෙන්ම මේ සෙල්ෆ් ලයිෆ් ටෙස්ට් එකක් කරනවා. අපි කියන්නේ ජීව කාලයේ පරීක්ෂා කිරීමේ ටෙස්ට් එකක් කරනවා. මම කිව්වා ඒ ආහාර නියැදි වෙනත් පිළිගත් පරීක්ෂණ ආයතනයක් ලවා පරීක්ෂණ කරන පරීක්ෂා කරව ගන්නවා ඉන්ද්‍රිය මේ ආහාරයේ ආයු කාලය පිළිබඳව. එදාම ආයතනය තුලත් ඒ කියන්නේ පරීක්ෂණ ආයතනයේ නියැදි ලබා දීලා ඒගොල්ලෝ පරීක්ෂණේ පටන් ගන්න දවසම අපිත් පරීක්ෂණේ පටන් ගන්නවා. ඊට පස්සේ අපි එහෙම බලනවා මේකේ ලක්ෂණ වෙනස් වෙන ආකාරය බලලා තීරණය කරනවා කොච්චරද මේක සෙල්ෆ් ලයිෆ් එක නැත්නම් ආයු කාලේ ඒ කියන්නේ නොවෙනස්ව ලක්ෂණ ගුණාංග නොවෙනස්ව පවත්වා ගන්න පුළුවන් උපරිම කාලය අපිට තීරණය කරන්න පුළුවන්. ඒ ආකාරයටයි සිදු කරන්නේ. හොඳයි අපි බලමු. එතකොට ආහාරයක් නිෂ්පාදනය කළ මොහොතේ සිට නම් ආහාරයේ ජීව කාලය අර්ථ දක්වමු. ආහාරයක් නිෂ්පාදනය කළ මොහොතේ සිට එය පරිභෝජනය කළ හැකි තත්වයෙන් එනම් කිසිදු නරක් වීමකින් හෝ ආසාදන තත්වයකින් තොරව පවත්වා ගත හැකි උපරිම කාලය තමයි පුතේ ආහාරයේ සෙල්ෆ් ලයිෆ් එක නැත්නම් ආයු කාලය කියලා කියන්නේ. රයිට් බලමු. ආහාරයක් නිෂ්පාදනය කරපු මොහොතේ ප්‍රොඩක්ෂන් එක කරලා තියෙනවා. ආහාර නිෂ්පාදනයක් සිදු කරලා තියෙනවා. ආහාරයක් නිෂ්පාදනය කළ මොහොතේ ඉඳන් right එය පරිභෝජනය කළ හැකි තත්වයෙන් ඒ කියන්නේ අර ලක්ෂණ ඉන්ද්‍රියගෝචරතා ලක්ෂණ නොවෙනස්ව පරිභෝජනය කරන්න ගඳයි නම් අපි ගන්න නැහැ. අල්ලා බලනකොට ඇලෙනවා වගේ නම් අපි ආහාරයට ගන්න නැහැ. ගන්ධයක් එනවා නම් නේද? අවව පැහැවිලා නම් අපි ඒක ආහාරයට ගන්න නැහැ. ෆංගස් එකක් හරි මොනවද ඇවිල්ලා වගේ නේ. ඉන්ද්‍රියගෝචරතා ලක්ෂණ. කියන ආහාරයක ගුණාත්මක ලක්ෂණ පැහැය වර්ණයේ රසයේ සුවඳ වගේ ආහාරික ගුණාත්මක ලක්ෂණ නොවෙනස්ව තියෙන්න ඕනේ. හරි. එහෙනම් ආහාරයක් නිෂ්පාදනය කරපු මොහොතේ ඉඳන් දරුවනේ ආහාරයක් නිෂ්පාදනය කළ මොහොතේ සිට එය පරිභෝජනය කළ හැකි තත්වයෙන් පුතේ ප්‍රයෝජනයට ගත හැකි තත්වයෙන් ඒ කියන්නේ එනම් කිසිදු නරක් වීමක් හෝ ආසාදන තත්වයෙන් තොරව අන්න බලන්න. ආහාරයක් පරිභෝජනය කරන්න පුළුවන් තත්ත්වයෙන් තියෙනවා කියන්නේ කිසිදු නරක් වීමක් වෙලත් නැහැ ආසාදන තත්ත්වයකුත් නැහැ. බැක්ටීරියා දිලීර ආසාදනයක් වෙලත් නැහැ. හරිද? එනම් කිසිදු නරක් වීමකින් හෝ ආසාදන තත්ත්වයකින් තොරව පුතේ ආහාරය පවත්වා ගත හැකි උපරිම කාලය තමයි පුතේ ආහාරයේ ආයු කාලය කියලා කියන්නේ. සෙල්ෆ් ලයිෆ් එක කියලා කියන්නේ. ආහාරයේ ආයු කාලය නැත්නම් සෙල්ෆ් ලයිෆ් එක කියලා කියන්නේ ඒකට. හරි. එහෙනම් පැහැදිලි දුර පුතාලට ආහාරයේ ආයු කාලය. ආහාරයක ආයු කාලය. right. කොහොමද වෙනස් වෙන්නේ? සෙල්ෆ් ලයිෆ් එක වෙනස් වෙන්න බලපානවලු ආහාරයේ අන්තර්ගත ද්‍රව්‍ය. ඔව් අනිවාර්යෙන්ම බලපානවා. ආහාරයක ආයු කාලය එක ආහාරයේ අන්තර්ගත ද්‍රව්‍ය අංක 2 නිෂ්පාදන ක්‍රියාවලිය අංක 3 ඇසුරුම් ද්‍රව්‍ය හා ඇසුරුම් ද්‍රව්‍ය අපි 4ට ගමු ගබඩා කරන තත්ත්ව ආදී මත වෙනස් වේ. ඔව් නුසුදුසු පාරිසරික තත්ත්වයට තේ යම්කිසි ආහාරයක් ගබඩා කරලා තිබ්බොත් පැහැදිලිවම යනරක් වෙන්න පුළුවන් ඒ ආහාරය. සෙල්ෆ් ලයිෆ් එකට බලපානවා. දැන් ශීතකරණ තත්ත්වයට තේ ගබඩා කරන්න ඕන එකක් සාමාන්‍ය පරිසර තත්ත්වයට තේ ගබඩා කරොත් එහෙම ඒ ආහාරය නරක වීමටපත් වෙනවා. එතකොට තෙතමන තත්ත්වයේ තෙතමනය සහිත යම්කිසි වැඩි ආර්ද්‍රතා තත්ත්වයක් යටතේ ගබඩා කරන්න ඕන දෙයක් ආර්ද්‍රතාවයේ අඩු පරිසර තත්ත්වයක් යටතේ ගබඩා කරොත් එයා අනිවාර්යෙන් වෙනස් වෙනවා. සෙල්ෆ් ලයිෆ් එකේ යාගේ ආයු කාලයට ඒක බලපානවා. දැන් අපි සාමාන්‍යයෙන් ධාන්‍ය ගබඩා කරන්න ඕන තැනක ධාන්‍ය වගේ දෙයක් ගබඩා කරන්න අපි එළවලු ගබඩා කරන තැනක් යොදා ගන්න නැහැ.
ඒ සඳහා ප්‍රශස්ත ගබඩා තත්ත්ව භාවිතා කරන්න ඕනේ. අඩු උෂ්ණත්ව හා වැඩි ආර්ද්‍රතා යටතේ නැවුම් එළවලු හා පළතුරු ගබඩා කරන්න ඔබට මතක ඇති. එතකොට එහෙනම් මේ ආහාර ගබඩා කරන විදිහ අනුවත් පුතේ ආහාරයක ආයු කාලය කෙරෙහි එක බලපානවා. රයිට්? එහෙනම් ආහාරයක ආයු කාලය ආහාරයේ අන්තර්ගත ද්‍රව්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් අනුව ආහාරයේ අන්තර්ගත වෙලා තියෙන ද්‍රව්‍ය අනුවත් ආහාරයේ ආයු කාලය තීරණය වෙනවා. කොච්චර කාලයක් අර ලක්ෂණ නොවෙනස්ව තියාගන්න පුළුවන්ද කියන එක. ආහාරයේ අන්තර්ගත ද්‍රව්‍ය යොදා ගන්නා නිෂ්පාදන ක්‍රියාවලිය ආහාර නිෂ්පාදනය කරන්න. ඒ අනුව ඇසුරුම් ද්‍රව්‍ය අපි දන්නවා ශුද්‍ර ජීවීන්ට ජලයට වායුන්ට ප්‍රතිරෝධී ඇසුරුම් වර්ග තියෙනවා. විවිධ ද්‍රව්‍ය වලින් ඇසුරුම් නිෂ්පාදනය කරලා තියෙනවා. අපි දැන් ඉදිරියේදී ඇසුරුම් ගැන කතා කරනවා. එතකොට එහෙනම් ඇසුරුම් ද්‍රව්‍ය හා මේ ආහාර ගබඩා කරන තත්ත්ව ආදිය මතත් ආහාරයක ආයු කාලය වෙනස් වෙනවා. එහෙනම් ආහාරයක ආයු කාලය වෙනස් විය හැකි ලක්ෂණ සඳහන් කරන්න කිව්වොත් 4ක් තියෙනවා. ආහාරයේ අන්තර්ගත ද්‍රව්‍ය, අදාළ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය, ආහාර ඇසුරුම් කරන ආකාරය, ආහාරයක ඇසුරුම් ද්‍රව්‍ය, ඒ වගේම ගබඩා කරන තත්ත්ව ආදිය මත ආහාරයක ආයු කාලය වෙනස් වෙනවා. යට ඉඳන් උඩට ගියොත් ගබඩා තත්ත්ව, ඇසුරුම් ද්‍රව්‍ය, ඔව් ආහාරයක ගබඩා තත්ත්ව, ගබඩා කරලා තියෙන තත්ත්ව, ඒ වගේම ආහාරයක ඇසුරුම් කරලා තියෙන ආහාර ඇසුරුම් ද්‍රව්‍ය, ඒ වගේම ආහාරයේ අන්තර්ගත ද්‍රව්‍ය, ආහාර නිෂ්පාදනයේ ආහාරයේ අන්තර්ගත ද්‍රව්‍ය, ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලිය බලපානවා. රයිට්? පැහැදිලි දුල පුතාලට. හරි. එතකොට එහෙනම් ආහාරයක ආයු කාලය නැත්තම් සෙල්ෆ් ලයිෆ් එක පුතේ ආහාරයක ආයු කාලය ආහාර ඇසුරුමේ ඇති ලේබලයේ සටහන් කර දැක්වීම නෛතික අවශ්‍යතාවයක්. අන්න නීතිමය අවශ්‍යතාවයක් පුතේ. ආහාරයක ආයු කාලය සෙල්ෆ් ලයිෆ් එක ඒ කියන්නේ අර ලක්ෂණ නොවෙනස්ව පවත්වා ගන්න පුළුවන් උපරිම කාල සීමාව කියන එක. ආහාරයක ආයු කාලය සෙල්ෆ් ලයිෆ් එක පුතේ ආහාර ඇසුරුමේ ඇති ලේබල් එකේ සටහන් කරලා දැක්වීම නෛතික අවශ්‍යතාවයක්, නීතිමය අවශ්‍යතාවයක්. සමහර දේවල් ආහාර ඇසුරුමේම ලේබල් එකක් print කරලා එවනවා. නැත්නම් ඇසුරුම තුල කුඩා ලේබලයක් ඇලවීම ස්ටිකර් එකක් ඇලවීම සිදු කරනවා. නැත්නම් ඇසුරුම තුලම ඒ පැකින් එකම printed පැකින් එකක් එන්න පුළුවන්. ඒ තුල අවශ්‍ය තොරතුරු පාරිභෝගිකයට අවශ්‍ය මේ තොරතුරු සඳහන් කරලා තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන් නේ අනිවාර්යෙන් තියෙනවා. හරි. අපි බලමු ආහාර නිෂ්පාදනයේ සිට පරිභෝජනයේ තෙක් ආහාරයේ ජීව කාලයට බලපෑම් කරන පුද්ගලයන්. තවත් හොඳ ප්‍රශ්නයක්. කලින් අපි කතා කරේ ආහාරයක ආයු කාලය රයිට් වෙනස් වෙන්න පුළුවන් දේවල්. ආහාරයක ආයු කාලය වෙනස් විය හැකි තත්ත්ව ගැන කතා කරේ. ආහාරයක ආයු කාලය වෙනස් වෙන්න පුළුවන් සාධක. ආහාරයක ආයු කාලය වෙනස් විය හැකි සාධක ටික අපි කතා කරා. රයිට්? ඊළඟට මේ ආහාර නිෂ්පාදනයෙන් පරිභෝජනයේ තෙක් ආහාරයේ ජීව කාලයට බලපෑම් කරන පුද්ගලයන් ඊළඟ ප්‍රශ්නේ පුතේ. මේකත් කෙලින්ම ව්‍යුහගත ප්‍රශ්නයක ඔයගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. නැත්නම් බහුවන ප්‍රශ්නයකට අහන්න පුළුවන්. ව්‍යුහගත ප්‍රශ්නයක අහන්න පුළුවන් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිට පාරිභෝගිකයා නැත්නම් පරිභෝජනය කරන තෙක් ආහාර පරිභෝජනය කරන තෙක් ආහාරයේ ජීව කාලයට බලපෑම් කරන ඇති කරන පුද්ගලයන් මේ සෙල්ෆ් ලයිෆ් එකට කාටද බලපෑම් ඇති කරන්න පුළුවන් පුද්ගලයා කවුද පුතේ? බලන්නකෝ. මතකෙන් කියන්නකෝ. ආහාර නිෂ්පාදනය කරපු අවස්ථාවේ ඉඳන් ආහාර පරිභෝජනය කරන අවස්ථාව දක්වා ආහාරයට බලපෑම් කරන්න පුළුවන් පුද්ගලයන් ඕන තරම් කියන්න පුළුවන් පුතේ. රයිට්? අපි බලමු ඉක්මනින්. වගාකරුවන් පුතේ. මේ ආහාර නිෂ්පාදන අපි දන්නවා ආහාර නිෂ්පාදනය කරන්න බොහෝ විට මේ භෝග වගාවන් වලදී ලබා ගන්න එළවලු පළතුරු දේවල් ලබා ගන්නවා පුතේ බීම හදන්න. ඒ කියන්නේ මේ නේද පුතේ? පාන වර්ග සකස් කරන්න ආහාර වර්ග සකස් කිරීම සඳහා මේ භෝග යොදා ගන්නවා පුතේ. එළවලු පළතුරු ධාන්‍ය වර්ග වී නේද පුතේ? සහල් කුරහන් නේද පුතේ? මේ දේවල් යොදා ගන්නවා ආහාර නිෂ්පාදනය සිදු කරන්න. එහෙනම් මේවට බලපෑම් කරන්න පුළුවන් මේ වගේ ජීව කාලයට නැත්නම් සෙල්ෆ් ලයිෆ් එකට බලපෑම් කරන්න පුළුවන් පුද්ගලයන් කට්ටියක් තමයි වගාකරුවන්ට මේවට බලපෑම් ඇති කරන්න පුළුවන් පුතේ. වගාකරුවන් අනුගමනය කරන ලබන මේ පසුවසුණු ක්‍රියාකාරකම් පුතේ. අපි දන්නවා අස්වනු නෙලන අවස්ථාවේ සිට අස්වනු පාරිභෝගික අතර පත්වන අවස්ථාව දක්වාම පුතේ අපි දන්නවා අවස්ථාව දක්වාම සිදු කරන ක්‍රියාවලින් තමයි පුතේ පසු අස්වනු ක්‍රියාකාරකම් කියලා කියන්නේ. post hours activities කියන්නේ අස්වනු නෙලන අවස්ථාවේ ඉඳන් අස්වනු පාරිභෝගික අතර පත්වන තුරුම සිදුවන ක්‍රියාකාරකම් තමයි පසු අස්වනු ක්‍රියාකාරකම් කියන්නේ.
පසු අස්වනු හානිය කියලා කියන්නේ අස්වනු නෙළන අවස්ථාවේ සිට අස්වනු පාරිභෝගික අතට පත්වන තුරු අස්වැන්නට සිදුවන හානිය තමයි පුතේ අපි පසු අස්වනු හානිය කියන්නේ. පසු අස්වනු තාක්ෂණය කියන්නේ අස්වනු නෙළන අවස්ථාවේ සිට අස්වනු පාරිභෝගික අතට පත්වන තුරු ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා සිදු කරනු ලබන ක්‍රියාවලින් තාක්ෂණික ක්‍රියාවලින් තමයි පුතේ පසු අස්වනු තාක්ෂණය කියන්නේ. පසු අස්වනු හානිය කියන්නේ අස්වනු නෙළන අවස්ථාවේ ඉඳන් අස්වනු පාරිභෝගික අතට පත්වන තුරු අස්වැන්නට සිදුවන ප්‍රමාණාත්මක සහ ගුණාත්මක හානිය තමයි පුතේ පසු අස්වනු හානිය කියලා කියන්නේ. එතකොට එහෙනම් මේ වගාකරුවන්ට පුළුවන් පුතේ මේ වගාකරුවන් මගින් මේ බලපෑම් ඇති වෙන්න පුළුවන් පුතේ විශේෂයෙන්ම මේ පසු අස්වනු ක්‍රියාකාරකම් පෝස්ට් හවුස් හැන්ඩ්ලින් නිසියාකාරව සිදු නොකිරීම නිසා පුතේ මේ ආහාරවලට හානි වෙන්න පුළුවන් පුතේ. ඒ හරහා මේ එළවලු පළතුරු අස්වනු වලට සිදුවන හානි හරහා ඒ වගේ අවසන් නිෂ්පාදනයටත් ඒ වගේ බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ වගාකරුවන් මගින් පුතේ ආහාරයක ජීව කාලයට පුතේ ආහාර නිෂ්පාදනයේ සිට පරිභෝජනයට සිදුවන ඇති කරන්න පුළුවන් බලපෑම් කරන පුද්ගලයන් විදිහට අපිට මේ වගාකරුවන් කියන්න පුළුවන් පුතේ. රයිට්. ඒ වගේම නිෂ්පාදකයන් නිෂ්පාදන කටයුතු සිදු කරන අතරතුර මේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකේදී පුතේ මේ ආහාරයට විවිධ දේවල් එකතු වෙන්න පුළුවන් පුතේ. ආහාරයට ෆොරින් බොඩි විවිධ භෞතික රසායනික සහ ජෛවීය වශයෙන් හානි ඇති වෙන්න පුළුවන් පුතේ. ඒක නිසා අපිට මේ නිෂ්පාදකයන් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ යහ නිෂ්පාදන පිළිවෙත් අනුගමනය නොකිරීමෙන් යහ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය නොකිරීමෙන් අපි කියනවා යහ නිෂ්පාදන පිළිවෙත් GMP good manufacturing practice අපි කියනවා යහ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අපි කියනවා good hygienic practice ඒ වගේම අපි කියනවා යහ කෘෂිකාර්මික පිළිවෙත් නැත්නම් gap එක good agricultural practice යහ කෘෂිකාර්මික පිළිවෙත් gap එක අපි දන්නවා වගා ශාස්ත්‍රයේ ඉඳන් කර්මාන්ත ශාලාවට එනකම්ම පාලනය වෙන්නේ gap එක අරගෙන තියෙනවා නම් යහ කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරනවා නම් අපි දන්නවා HACCP ISO 22000 වගේ උසස් අපි කියනවා ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවය පිළිබඳ තත්ත්ව කළමනාකරණ පද්ධති ක්‍රියාත්මක වෙන්න පෙර සිටම පෙර අවශ්‍ය වැඩපිළිවෙළ විදිහට ආයතනයක මේ GMP යහ නිෂ්පාදන පිළිවෙත් GHP good hygienic practice යහ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් කටයුතු සිදු කරනවා. එතකොට එහෙනම් මේ පුද්ගලයන් විදිහට වගාකරුවන් නිෂ්පාදකයන් මගිනුත් මේ ආහාරයේ ජීව කාලයට යම් කිසි බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම වෙනත් උපකාරක සේවා සපයන කට්ටිය ඉන්නවා දරුවනේ මේ අපි දන්නවා ඒවා මගිනුත් මේ ආහාරයට වෙන්න පුළුවන්. අපි දන්නවා මේ සප්ලයි කරන කට්ටිය පැකින් මැටීරියල් ඒ වගේ දේවල් නේද පුතේ වෙනත් දේවල් තියෙනවා මේ උපකාරක සේවා සපයන්නන් මගිනුත් ආහාරයට මේ විදිහට ජීව කාලයට බලපෑම ඇති කරන්න පුළුවන්. ඩිස්ට්‍රිබියුට් කරන අය මතින් මේවා බෙදා හරින්නන් මගිනුත් ආහාරයේ ජීව කාලයට බලපෑමක් සෙල්ෆ් ලයිෆ් එකට ආයු කාලයට බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම සිල්වර විලන්දන් තුලත් මේගොල්ලෝ මේ අර බෙදාහරන ආහාර නිෂ්පාදන අසුරලා තිබෙන ආකාරය අනුව ඒවා පරිහරණය කරන ආකාරය අනුව පුතේ සිල්වර වෙලෙන්දන් මගිනුත් මේ ආහාර ජීව කාලයට සෙල්ෆ් ලයිෆ් එකට බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම පාරිභෝගිකයන් මේ පාරිභෝගිකයන්ුත් නිශ්චයාකාරව අසුර නොතිබීමෙන් මේවා මනාව පරිහරණය නොකිරීම නිසා පුතේ ඒ ගැටලු ඇති වෙලා මේ ආහාරයේ ආයු කාලයට බලපෑම් ඇති කරන්න පුළුවන්. රයිට්. එහෙනම් අපි බලමු මෙන්න නිෂ්පාදන ආහාර නිෂ්පාදනයේ ඉඳන් පරිභෝජනිත ආහාර ජීව කාලයට බලපෑම් ඇති කරන පුද්ගලයෝ වගාකරුවන් නිෂ්පාදකීන් උපකාරක සේවා සපයන්න බෙදාහරන කට්ටිය සිල්වර විලඳුන් අවසන් වශයෙන් පාරිභෝගිකයන් මගිනුත් ආහාරය ආයු කාලයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. කොච්චර අපි ගෙදරට ගෙනලා තියෙන ආහාර පාන වර්ග පුතේ අපි නිසි කළමනාකරණයක් නිසි ආකාරයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේද පිළිවෙළවල් අනුගමනය නොකිරීම නිසා කොච්චර ආහාර නාස්තිලා විසි කරලා තියෙනවද බලන්න. ෆ්‍රිජ් එකේ දාලා තිබිලම නිසි ආකාරව ඇසිරීම සිදු කරලා නැති දේවල් හරියට පිරිසිදු කරලා අපි ඇසිරීම සිදු කරලා නැති දේවල් නිසා අපි පාරිභෝගිකයන් විදියට අපිම වෙළඳ පොලෙන් ගෙනලා දා ආහාර කොච්චර අද නියමිත කාලයට කලින් ඔබ බලලා ඇති අනිවාර්යයෙන්ම ජීව කාලයට බලපාලා තියෙන ආහාර නරක වීමට හේතු වෙලා තියෙනවා. ඒ වගේම වැඩි ජීව කාලයක් පවත්වා ගැනීම සඳහා අපි නිසි අයුරින් ඒවා ඇසිරීම කරලා නිසි ආකාරයෙන් පිරිසිදු කරලා සීත කරන තුරු ඇසිරීමෙන් ප්‍රසස්ත තත්ත්වයට අපි නිවැරදි ආකාරයට ඒවා ගවඩා කරලා තිබ්බ අවස්ථාවන් බලන්න. එවැනි අවස්ථාවල ඒ වගේ ආයු කාලය අපිට දීර්ඝ කරගන්න පුළුවන් වෙලා තියෙනවානේ පුතේ. ඒවා වැඩි කාලයක් කල් තියාගන්න පුළුවන් වෙලා තියෙනවානේ. අපි මේ නිවැරදි පිළිවෙත් අනුගමනය නොකිරීම නිසා පුතේ මොකද වෙන්නේ? අපගේ නිවසට ගේන ආහාර පාන ඉක්මනින්ම ඒ වගේ නාස්ති වෙන්න නරක වීම සිදු වෙන්න පුළුවන්. අපි නිවැරදි ක්‍රමවේද අනුගමනය නොකිරීම නිසා. හැම පැත්තකම මේ දෙපැත්තක් තියෙනවා පුතේ. නිවැරදි පසුඅස්වනු ක්‍රියාකාරකම් අනුගමනය කරා නම් පුතේ මේවා අපිට වළක්වා ගන්න මේ ඇතිවන හානි ආහාරවල ආයු කාලය දීර්ඝ ආයු කාලයක් තියාගන්නවා වගේම අපිට ඒ වායේ තත්ත්වය උසස් මට්ටමින් පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා. එහෙනම් අපි දැන් මේ කතා කරේ ආහාරයක ආයු කාලය සඳහා බලපාන පුද්ගලයන්
ඒ කියන්නේ ආහාර නිෂ්පාදනයේ ඉඳලා ආහාර පරිභෝජනය කරන අවස්ථාව දක්වා ආහාර ජීවකාලීන නැත්නම් සෙල්ෆ් ලයිෆ් එකට බලපෑම් ඇති කරන පුද්ගලයන් තමයි පුතේ වගාකරුවන්, නිෂ්පාදකයන්, උපකාරක සේවා සපයන්න, බෙදා හරින්න, සිල්වර් වෙළඳාම් සහ පාරිභෝගිකයන්. සිල්වර් වෙළඳාම් අතනුත් එහෙම වෙන්න පුළුවන්. ඒගොල්ලෝ නිසියාකාරව මේක හරියට ඇසිරීම කළා හොඳ ප්‍රසස් තත්ත්වයට ගබඩා කරලා තියාගත්තොත් ඒකේ සෙල්ෆ් ලයිෆ් එක වැඩි වෙනවා. නිසියාකාරව ඇසිරීමක් කරන්නේ නැතුව එහි තැන් තැන් වල දාලා තිබ්බොත් මේකේ ආයි කාලෙ ඉක්මනින් නැති වෙලා යන්න පුළුවන්. විනාශ වෙලා හානි වෙලා යන්න පුළුවන්. කල් තියාගන්න පුළුවන් කාලය අඩු වෙන්න පුළුවන්. කොච්චර බලන්න සිල්වර වෙළඳාම් තුල බඩු ගොඩ ගහගෙන කොච්චර මේ ආකාරයට අපත යනවද කියලා බලන්න ආහාර. කොච්චර මේ සිල්වර වෙළඳසැල් තුල අපත යනවද කියලා කොච්චර ගෙවල් වල ආහාර සමහර මේවා තියනවද කියලාවත් දන්නේ නැහැ. ෆ්‍රිජ් එක හොදනකොට තමයි කුණු වෙලා නරක වෙලා අයින් කරලා දාන්නේ යටම තිබිලා ඒවා ප්‍රයෝජනට ගන්නෑ. නිසියාකාරව ඇසිරීමක් කරන්නේ නැති නිසා නිසියාකාරව මේවා කළමනාකරණය කරන්නේ නැති නිසා ආහාර අනන්තවත් නරක වෙනවා. අපේ රටේ පුතේ ආහාර 100ට සාමාන්‍යයෙන් 80-80 හානිය ගත්තොත් ඇත්තටම 50ට 50ක් හානි වෙනවා මේක. කියන්නේ නම් 130 ගාණක් වගේ කියලා. නමුත් එහෙම නෙවෙයි භාගයට භාගයක් හානි වෙලා යනවා. ඒකයි ඇත්තටම වෙන්නේ. විවිධ හේතු නිසා ආහාර නරක වීම වෙන්න පුළුවන්, 50-80 හානි වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මෙන්න මේ පුද්ගලයන්ගේ ක්‍රියාකලාපේ ඒගොල්ලෝ මේවා පරිහරණය කරන ආකාරය අනුව මේක සෙල්ෆ් ලයිෆ් එකට ආහාරවල ජීව කාලය නැත්නම් ආයු කාලය සඳහා ප්‍රබල වශයෙන්ම බලපෑමක් ඇති කිරීමට හේතුවක් වෙනවා. හොඳයි. හොඳයි පුතේ අපි දැන් බලන්න යන්නේ මේ ආහාරයක ජීව කාලය නැත්නම් සෙල්ෆ් ලයිෆ් එක කෙරෙහි බලපාන සාධක මොනවද කියලා. පටල ගන්න එපා පුතේ. මෙතන අපි කලින් කතා කරපු ටිකක් තියෙනවා. විශේෂයෙන්ම මේ සාධක එක පටල මෙන්න මෙතන ආහාරයක මේ ආයු කාලය රයිට් මෙන්න මේ ආයු කාලය කෙරෙහි බලපාන තත්ත්වයන් අපි කතා කරා. මතක පටල ගන්න එපා සාධකයි තත්ත්වයන් බලන්න මෙතන කතා කරේ ආහාරයක ආයු කාලය කෙරෙහි බලපාන තත්ත්ව ගැන කතා කරා අපි. ආහාරයක ආයු කාලයේ වෙනස් වීම කෙරෙහි බලපාන ආහාරයක ආයු කාලයේ වෙනස් වීම කෙරෙහි බලපාන තත්ත්වයන් ගැන කතා කරා. මෙතන මතක තියාගන්න මේවා ආහාරයක ආයු කාලයේ වෙනස් වීම කෙරෙහි බලපාන තත්ත්වයන් මේ ටික. ආයු කාලය වෙනස් වීමට බලපාන තත්ත්වයන්. ආයු කාලය වෙනස් වීමට බලපාන තත්ත්වයන්. රයිට්. හරි. ඊළඟට මෙතන අපි කතා කරන්නේ ආහාරයක ආයු කාලය නැත්නම් ජීව කාලය කෙරෙහි බලපාන සාධක. ෆැක්ටර්ස්. ඒ ටික පටල ගන්න එපා. ඒක ඔය ආකාරයටම යහන්නේ දෙවිදිය ඔය දෙආකාරයෙන්ම තමයි යහන්නේ. පැටලෙන විදියට අහන්නේ අපි අවබෝධ කරගෙන හරියට අධ්‍යයනය කරලා ඉන්න ඕනේ. නැත්නම් හරියටම ළමයට උත්තරේ ලියා ගන්න පුළුවන් විදියටයි අහන්නේ. ළමයිට ලියා ගන්න බැරි වුණාට ළමයිට ලියන්න පුළුවන් උත්තර තමයි අහන්නේ විභාගෙදී. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. රයිට්? නැති උත්තර, ලෝයෙත් නැති උත්තර, කොහෙවත් නැති උත්තර, පොතපතේවත් නැති උත්තර අහන්නේ. කාලින දේවල් ටිකක් ඇහුවාම ඒ ගැන අවබෝධයක් තිබිලා ඒ අර දැන් අර සමහර අවුරුදු මේ කොරෝනා සම්බන්ධයෙන් සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන නිවැරදි පිළිවෙල අහනවා. අර ගෙවල් වල අපි එක අවුරුද්දක ඇහුවා මේ කොරෝනා වසංගතය තියෙන කාලේ නිවස් වල ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගන්න මේ වගා කටයුතු සිදු කරන ක්‍රමයක් ඇහුවා. ඒක සාමාන්‍ය දේවල් ගෙදර වල කරපු දේවල්. එහෙම දේවල් එකක් දෙකක් ප්‍රශ්නකට දාලා අහනවා. ඒ අරෙන්ද මේ අනිවාර්යයෙන්ම විෂය නිර්දේශයට අනුකූලව මේ දේවල් තමයි අහන්නේ. ළමයිට ලියන්න පුළුවන් ආකාරයට තමයි පිළිතුරු අහන්නේ. ලියන්න බැරි උත්තර අහන්නේ ළමයිට බැරි වුණාට. හරි. හරියට ළමයි අධ්‍යයනය කරගෙන හිටියනම් හොඳට වැඩ කරලා ප්‍රශ්න වලට උත්තර දෙලා කිසි ප්‍රශ්නයක් නැහැ දරුවන්ට ලියන්න පුළුවන්. ළමයි ඒක කරන්නේ නැති එකයි වැඩේ තියෙන්නේ. හරි එහෙනම් ආහාරයක ජීව කාලය කෙරෙහි බලපාන සාධක ටික බලමු පුතේ. මෙන්න බලන්න පුතේ. ආහාරයක ජීව කාලය නැත්නම් සෙල්ෆ් ලයිෆ් එක කෙරෙහි බලපාන සාධක තියෙනවා පුතේ. ආහාරය මත ක්ෂුද්‍ර ජීවි වර්ධනය වෙන්න පුළුවන් පුතේ. රයිට්? ආහාර අපි තියලා තියෙනකොට පුතේ නිසි ආකාරව ඇසුරුම් නොකර තියෙන ආහාර ඒ වගේම නිසි ක්‍රමවේද භාවිතා කරලා නිසි ඇසුරුම් ද්‍රව්‍ය භාවිතා කරලා ඇසිරීමක් සිදු නොකරලා තියෙන ආහාර ගත්තාම පුතේ ඒවා තුළට ශුද්‍ර ජීවීන් මගින් ඒවා ආසාදනය වෙන්න පුළුවන්. දිලීර බැක්ටීරියා ආසාදනයකට ලක් වෙන්න පුළුවන් පුතේ. ආහාර මත ශුද්‍ර ජීවීන් වර්ධනය වෙන්න පුළුවන්. ෆංගස් වර්ධනය වෙන්න පුළුවන්. බලන්න පාන් කෑල්ලක් අපි මේක තිබ්බහම පාන් කෑල්ලක් අපි දවස් දෙකක් නිකන් තියලා තිබ්බහම ඒකට අනිවාර්යෙන් ෆංගස් නිසි විදිහට ඇසුරුම් කරලා තිබෙන්නේ නැත්නම් ෆංගස් එකක් එනවා. රයිට්? නමුත් ඒක තියාගන්න පුළුවන් කාලයක් තියෙනවා. නිසි ක්‍රමවේදයකට අපි ගෙදර බලන්න අපි මොනවා හරි ආහාර ටිකක් පාන් අපි කාලා පාන් කැල්ලක් අපිට අමතක කරලා කොහෙද shopping එකේ ගැට ගහලා දාලා අපි තියෙනවා. ටික හරියට ඒක නිකම් ගැට ගහලා දාලා තිබ්බහම අපිට පුළුවන් මේ shopping එක ඇතුළෙත් ඉඳලා තියෙනවනේ ශුද්ධ ජීවීන්. එතකොට ගැට ගෙවුවට පස්සේ ඇතුළේ ඉන්න ශුද්ධ ජීවීන් මගින් ඒකේ පුස් වර්ධනය වෙන්න පුළුවන්. නිකම් අපි දාලා තිබ්බොත් කොහේ හරි අපි දාලා තියෙනවා මොකක් හරි ටින් එකකට නැත්තම් අපි මොකක් හරි කප් එකකට දාලා වහලා තියෙනවා පාන් කැල්ලක් පස්සේ ගන්නම් කියලා. දවස් 3-4කින් බලනකොට පාන් කැල්ලේ ෆංගස් පුස් එකක් වර්ධනය වෙලා ඒ තුළ හිට ශුද්ධ ජීවීන් ක්‍රියාත්මක වෙන නිසා දිලීර වර්ධනය වෙලා ඒක පාන් කැල්ල නරක වෙලා තියෙනවා.
නිකන් ගෙදර වහලා නිකම් වහලා දාලා තිබ්බ එකක් අපිට නිකන් බලනකොට නැත්තම් ගමනක් ගිහිල්ලා අපි කලින් සකස් කරලා තිබ්බ ආහාර හට්ටිය වල ෆංගස් හැදිලා විනාශ වෙලා ගිහිල්ලා කට්ටිය වල ඉඳන් ෆංගස් හැදිලා තියෙනවා. අන්න ඒ වගේ හැමතැනම ශුද්‍ර ජීවීන් ඉන්නවා. අපි කියනවනේ ශුද්‍ර ජීවීන්ට සාර ව්‍යාප්තියක් තියෙනවා කියලා. අපිට අපේ ශරීරයේ අභ්‍යන්තරේ බාහිර පරිසරයේ හැමතැනම ශුද්‍ර ජීවීන් ඉන්නවා. ඉතින් ඒ නිසා ශුද්‍ර ජීවීන් වර්ධනය සිද්ධ වෙන්න පුළුවන් පුතේ ආහාර මත. මේ ආකාරයට ආහාර මත ශුද්‍ර ජීවීන් වර්ධනය වීම නිසා පුතේ ආහාරයේ ජීව කාලයේ බලපෑමක් ඇති වෙනවා ඒකේ. රයිට්? හරි. ඒ වගේම ආහාරයේ තෙතමනේ අංක 2. අංක 2 ආහාරයේ තෙතමන ප්‍රමාණය පුතේ අපි දන්නවා. ආහාරයේ තෙතමනේ. රයිට්? ඔක අපි අර ජල සක්‍රියතාවය යටතේත් කතා කරා. ආහාරයේ තෙතමන ප්‍රමාණය මත පුතේ තෙතමන ප්‍රමාණයත් ආයු කාලය කිරී බලපාන සාධකයක්. ඉතින් තෙතමන ප්‍රමාණය මත අපි දන්නවා ආහාරයේ ජල ප්‍රමාණය ජල සක්‍රියතාවය ගැන අපි කතා කරලා තියෙනවා පුතේ. එතකොට එහෙනම් මතක තියාගන්න මේ තෙතමන ප්‍රමාණය වැඩි වුණාමත් ඒ මත හිතකර ශුද්ධ ජීවීන් වර්ධනය වෙලා ආහාරයේ ආයු කාලයට එක බලපාන සාධකයක් තෙතමන ප්‍රමාණය. එහෙනම් ශුද්ධ ජීවී වර්ධනයේ ආයු කාලය කිරී බලපාන සාධකයක්. ආහාරයේ තෙතමන ප්‍රමාණය ආයු කාලය කිරී බලපාන සාධකයක්. ඒ වගේම ආහාරය තුල සිදුවන ආහාරයේ රසායනික ප්‍රතික්‍රියාත් පුතේ ආහාරයේ ආයු කාලය කෙරෙහි බලපාන රසායනික ප්‍රතික්‍රියා. අර ආහාර ප්‍රතිකැපීම අපි දන්නවා ආහාර ප්‍රතිකැපීම ආහාර කැබලි කිරීම වගේ හේතු නිසා අපි දන්නවා ප්‍රතික්‍රියා එන්සයිමී ක්‍රියා නේද පුතේ අපි නේ එන්සයිමී ක්‍රියා හේතුවෙන් අපිට මේ දුඹුරු සංයෝග ඇති වෙන අවස්ථා තියෙනවා නේද පුතේ ජෛව රසායනික ප්‍රතික්‍රියා ගැන අපි කතා කරනවා ආහාර රසායනික ප්‍රතික්‍රියා නිසා ආහාර ජීව කාලයට බලපෑම් ඇති කරන සාධකයක් ආලෝකයට නිරාවරණය වීම නිසා ඇතැම් ආහාර ද්‍රව්‍ය වල අස්වාභික ප්‍රෝටීන් වෙනස් වෙනවා පුතේ ඒ වගේ විටමින් වලට හානි වෙනවා පුතේ ප්‍රෝටීන් අස්වාභාවිකකරණයට වෙනවා මේ ආහාර ආලෝකයට නිරාවරණය වීම වගේ ඒකත් ආහාරයේ ජීව කාලයට බලපාන ආලෝකයත් උෂ්ණත්වයත් එහෙමයි පුතේ උෂ්ණත්වයත් බලපානවා භෞතික හානිය ආහාරය තැලීම් පොඩි වීම සීරියම් විවිධ අපද්‍රව්‍ය දුහවිලි වගේ දේවල් ආහාරයට එකතු වීම වීදුරු ග්‍රාස් බ්‍රේකේජ් එකක වීදුරු වගේ දෙයක් කැඩීමේදී වගේ දේවල් එකතු වීම අර බෝතල් වල ඉරිතල්ලා තිබිලා ඉරිතැලීමකදී මේ ආහාර වලට ඒ වගේ තියෙන ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන් පුතේ බාහිරින් එකතු වෙන්න පුළුවන් මේ භෞතික හානි සිදු වෙන්න පුළුවන් පුතේ එහෙනම් ආහාරයක ජීව කාලය කිරි බලපාන සාධක ටික ශුද්ධ ජීවි වර්ධනය වෙන්න පුළුවන් පුතේ ආහාරයේ තෙතමනේ බලපාන පුළුවන් පුතේ ඒ වගේම උෂ්ණත්වය බලපාන පුළුවන් පුතේ ඒ වගේම ආලෝකයේ බලපාන පුළුවන් පුතේ ඒ වගේම මේ භෞතික හේතු බලපාන පුළුවන් පුතේ භෞතික සාධක බලපාන පුළුවන් පුතේ ඒ වගේම රසායනික ප්‍රතික්‍රියා බලපාන්න පුළුවන් ඒවා තමයි පුතේ ආයු කාලයේ ආහාරික ජීව කාලේ නැත්නම් සෙල්ෆ් ලයිෆ් එක කෙරෙහි බලපාන සාධක විදිහට අපිට දුවල පුතාලට ඒවා හඳුන්වා දෙන්න පුළුවන් පටල ගන්න එපා පුතේ මේවා හොඳට මතක තියාගන්න රයිට් හරි රයිට් අපි යනවා ආහාරයේ ජීව කාලයේ නිර්ණය කිරීමේදී වැදගත්කම් ගැන කතා කරන්නේ ඊට පස්සේ අපි කතා කරන්නේ පුතේ මේ ආහාරයේ සෙල්ෆ් ලයිෆ් එක නැත්නම් ආහාරයේ ආයු කාලය නිර්ණය කිරීමේ වැදගත්කම් ගැනයි ආදරණීය දියු පුතේ අපි කතා කරන්නේ. ඇයි මේ ආහාරයක ආයු කාලය නිර්ණය කිරීම වැදගත් වෙන්නේ කියන එකයි කතා කරන්න යන්නේ. ආහාරයේ ජීව කාලය නිර්ණය කිරීමේ ඇති වැදගත්කම නැත්නම් සෙල්ෆ් ලයිෆ් එක නිර්ණය කිරීම පරීක්ෂා කිරීම වැදගත් වෙන්නේ ඇයි කියන එක ගැනයි පුතේ අපි කතා කරන්න යන්නේ. ආහාර නිෂ්පාදන කර්මාන්තයේ දියුණුව සමග පුතේ ලෝකයේ පුරා ආහාර බෙදා හැරීම සිදු වන බැවින් පාරිභෝගිකයා දක්වා ආහාරයේ ගමන් කිරීමේදී තත්ත්වය සහ නැවුම් බව ආරක්ෂා කර ගැනීමට ආයු කාල නිර්ණය කිරීම වැදගත් වෙනවා. රයිට් හොඳ උදාහරණයක් කියනවා. දැන් අපි අපේ රටේ මුහුදු තීරයෙන් අල්ලගන්න ඔරිජින් ඔෆ් ශ්‍රී ලංකා ලංකාවේ මුහුදෙන් අල්ලගන්න බයි කැච් එක නැත්නම් මත්ස්‍ය ආහාර ගත්තාම ටූනා මසුන් කෙලවල්ල මසුන් කියලා කියන්නේ. අපි දන්නවා ටූනා මසුන් ගත්තාම බිග් ගයි ටූනා සහ යෙලෝෆින් ටූනා කියලා ආකාර දෙකක් තියෙනවා පුතේ. ඊකින් අපි දන්නවා බොහෝ විට යෙලෝෆින් ටූනා කියන ටූනා මත්ස්‍යයෙන් තමයි පුතේ අපනයනය කරන්නේ අපේ රටෙන් යුරෝපීය රටවල් වලට ජපානයට සෂිමි ග්‍රේඩ් ටූනා කියලා. තාම ගුණාත්මක තත්ත්වයේ මසුන් අපනයනය කරනවා අපේ රටේ පුතේ. ඉතින් විශේෂයෙන්ම මේ අපනයනය කිරීමේදී කිසිම රසායනික ද්‍රව්‍යයක් මේවට එකතු කරන්නේ නැහැ. කල් තබා ගැනීමේ ද්‍රව්‍ය මොකුත් එකතු කරන්නේ නැහැ. ෆ්‍රෙෂ් ටූනා ෆ්‍රෙෂ් මස් විදියට යන්නේ නැවුම් මාළු විදියටයි පුතේ මේවා යන්නේ. ඉතින් ඒවා අපි දන්නවා ඒ වගේ ඊටාම ප්‍රශස්ත තත්ත්වයට තේ කර්මාන්තශාලා තුල මේ ගෙන මාළු ඒ වගේම ලෝන් ලයින් වෙසල්ස් තුල බහුදින දීවර යාත්‍රා තුල ඊටා හොඳ පසු අසුණු හැන්ඩලින් භාවිතා කරලා පසු අසුණු ක්‍රියාකාරකම් භාවිතා කරලා ඒවා ඒ වගේ විශාල මත්ස්‍යයන්ගේ අතුණු බහන් කොටස් ඉවත් කරලා ඒවා ප්‍රශස්ත තත්ත්වයට තේ ශීත ගබඩා කරලා ගොඩබිමට ගෙනාවට පස්සේ ඒ අපි සතාට අර කූරක් ගහලා අපි මස් ටිකේ වර්ණය බලලා ග්‍රේඩ් A කියලා ග්‍රේඩ් A කියලා දෙන අපි තෝරගන්න මාළු තමයි පුතේ සෂිමි ග්‍රේඩ් 2 විදියට යවන්නේ. ඉතින් ඒ උසස් තත්ත්වයේ විදිය නිෂ්පාදනය කරගන්න මත්ස්‍ය ආහාර ඒවා කර්මාන්තශාලා තුල ප්‍රශස්ත උෂ්ණතාවයට පවත්වාගෙන හිස්ටමීන් සඳහා වෙනත්
අහිතකර රසායනික ද්‍රව්‍ය සඳහා පරීක්ෂණ සිදු කළා, හිස්ටමින් සඳහා පරීක්ෂණ සිදු කළා. ඒවා හිස්ටමින් වලින් තොරයි කියන එක තහවුරු කළා. ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයට තී මාළුවා චිල් රනින් වෝටර් වලින් මත්ස්‍යයා හොදලා ප්‍රොසෙසින් එකට පෙර ඩීහයිඩ්‍රේට් කරලා හිස අයින් කළා. ඊට පස්සේ අනිත් අතුණු බහන් කොටස් අපද්‍රව්‍ය කොටස් කටු අයින් කරලා ට්‍රිම් කරලා ලොයින් කොටසක් ඉතාම හොඳ කියුබ් එකක් විදිහට කොටසක් තෝරගන්න කොටසක් අරගෙන මස් කොටස මාංශ කොටස මත්ස්‍යයාගේ වෙන් කරලා වෙනම අරගෙන ලොයින් එකක් විදිහට පිලට් එකක් විදිහට සකස් කරලා රැප් කරලා ඒ වගේම බෑග් එකකට පොලිතින් බෑග් එකකට දාලා ඒක අපි සීල් කරලා ඊට පස්සේ මේ මැෂින් එකේම වැකියුම් කරලා ලේබලින් කරලා තමයි ජෙල් අයිස් වල කොලිගේටඩ් බොක්ස් වල මේවා අපි අසුරලා ඇසිරීම කරලා අපි ෆයිනල් ප්‍රොඩක්ට් ස්ටෝරේජ් එකේ මේක එයාපෝට් එකට ෂිප්මන්ට් එකට යනකම් ස්ටෝර් කරලා ඩිස්පැච් එකෙන් එළියට දෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි නියමාකාරයෙන් සකස් කරලා මේ නිෂ්පාදන සකස් කරලා යවන්නේ. එතකොට මේගොල්ලෝ මේ මත්ස්‍යයන් සඳහා සෙල්ෆ් ලයිෆ් එක ආයු කාලය දෙනවා දින 15ක් ටූනා මසුන් සඳහා. අන්න නැවුම් තත්ත්වයටදී ප්‍රශස්ත උෂ්ණත්වයටදී ගබඩා කරලා මේ ටූනා මසුන් දින 15ක් ආයු කාලයක් දෙනවා. අන්න බලන්න. ඉතින් අපනයනය කරනවා. දින 5 මේගොල්ලෝගේ ඉතින් දිනක් දවස් දෙකක් යනකොට ඒ අදාළ රටට මේක යනවා. ඒතකොට එතනදී ගැනුම් කරයන් බයස්ලා ඒගොල්ලෝ අරගෙන ඒවා ෆුඩ් සිටි වලට ඒගොල්ලෝ එතනදිත් අලෙවි කිරීම සිදු කරනවා. තවත් විශාල මිලකට ඩොලර් ඉන්නේ ලංකාවට ඒ වගේ අපනයනය. එතකොට ඒවා ෆීසස් විදිහට අපි කිලෝ එකක් යවනවා නම් යම් මිලකට ඒගොල්ලෝ ඒ ඊට වඩා වැඩි මිලකට ෆීසස් කරලා ඒවා ටූනා කියුබ් එකක් විදිහට පොඩි කොටසක් විදිහට ග්‍රෑම් 100 කොටස් විදිහට ඒගොල්ලෝ වෙනම ප්‍රොසෙස් කරලා වෙනම ඒක පැක් එක හරි ගස්සලා දෙනවා. ඒ කාලය තුල ප්‍රයෝජන ගන්න අපි සෙල්ෆ් ලයිෆ් එකක් අපිත් මෙහෙන් දීලා යවන්නේ. ඉතින් ඒ සෙල්ෆ් ලයිෆ් එක හදනකොට ලංකාවේ ඒ කර්මාන්තශාලාවල ඒ සඳහා ආයු කාලය සඳහා පරීක්ෂාවක් සෙල්ෆ් ලයිෆ් ටෙස්ට් එකක් කරනවා. ආයු කාලය සඳහා පරීක්ෂාවක් කරනවා. ඒ කියන්නේ මේ මාළු සාම්පල් වෙනත් පිළිගත් පර්යේෂණ ආයතනයකට සාම්පල් දෙනවා. දීලා ආයතනෙත් මේ සාම්පල් ඒ තත්ත්වයටතේ ඇසුරුම් කරලා තියලා බලනවා මේකේ ආයු කාලයේ දවස් ගාන වෙනස් වීම මේ ඉන්ද්‍රිය ගෝචර ලක්ෂණ වෙනස් වීම බලනවා පරීක්ෂා කරලා බලනවා. ඒගොල්ලොත් ඒ පරීක්ෂාව කරනවා. ඒ අනුව තමයි මේකට දින 14ක් නැත්නම් දින 15ක ආයු කාලයක් ලබා දෙන්නේ. අර ලක්ෂණ නොවෙනස්ව තියාගන්න පුළුවන් උපරිම කාල සීමාවක් ලබා දෙනවා. එතනින් ඒ තත්ත්වයටතේ තියාගන්නේ සෙල්සියස් අංශක ඍණ දෙකත් ධන දෙකත් අතර උෂ්ණත්වය පවත්වා ගන්න. රයිට්. හරි. එතකොට ඒ පවත්වා ගන්න ඕන උෂ්ණත්ව ප්‍රශස්ත උෂ්ණත්වයකුත් තියෙනවා. ඒ යටතේ පවත්වා ගන්න තමයි මේ නැවුම් තත්ත්වයේ තියාගන්න පුළුවන් වෙන්නේ දින 15ක කාලයක් ආහාරයක ආයු කාලයක් ලබා දෙන්නේ. රයිට්. එතකොට එහෙනම් මේ ආහාරයේ ජීව කාලය නිර්ණය කිරීමේ ඇති වැදගත්කම. එහෙනම් මතක තියාගන්න මේ කිව්වා වගේ එක ප්‍රොසෙස් එකක් විතරයි කිව්වේ මාළුව අපනයනය කරනකොට ඒ සඳහා ඒ ගැන විතරක් කිව්වේ. විවිධ නිෂ්පාදන ක්‍රියාස්විත නිෂ්පාදන වෙන්න පුළුවන් පුතේ. ධාන්‍ය වර්ග වලින් සිදු කරන නිෂ්පාදන වෙන්න පුළුවන්. පළතුරු එළවලු මගින් කරන නිෂ්පාදන වෙන්න පුළුවන්. මේවා පුතේ ශීඝ්‍ර ලෙස මේවා පුතේ ලෝකේ පුරා අපනයනය කරනවා. ඒ වගේම අපි ආනයනය කරන ආහාර නිෂ්පාදන තියෙනවා. එතකොට මේ නිෂ්පාදන කර්මාන්තයේදී විශේෂයෙන් ආහාර නිෂ්පාදන කර්මාන්තයේදී පුතේ දියුණුවත් එක්ක ලෝකයේ පුරා ආහාර බෙදා හැරීමක් සිදු වෙනවා. ඒක නිසා පාරිභෝගිකයා දක්වා මේ ආහාරයේ ගමන් කිරීමේදී ආහාරයේ තත්ත්වය ප්‍රෙෂ් එක නැවුම් බව ආරක්ෂා කර ගැනීමට අපිට ආහාරයේ ආයු කාලය නියමනය කිරීම වැදගත් වෙනවා. අන්නේ උපරිමව පවත්වා ගන්න පුළුවන් ලක්ෂණ නොවෙනස්ව පවත්වා ගන්න පුළුවන් උපරිම කාලය ඒ ආයු කාලය නිර්ණය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ. අතිශය වැදගත් වෙනවා. හරි. ඒකයි අපි කිව්වේ. ඒ වගේම ආහාර සැකසීමේදී සඳහා භාවිතා කරන ඇසුරුම් ද්‍රව්‍ය මතක තියාගන්න. ආහාර සැකසීමේදී ඒ සඳහා භාවිතා කරන ඇසුරුම් ද්‍රව්‍ය තෝරා ගැනීමේදී පුතේ ඇසුරුම් කරණයේදී කල් තබා ගැනීමේ හැකියාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. උදාහරණයක් විදිහට අර මං කියපු මත්ස්‍ය ටූනා මසුන් ඇසුරුම් කිරීමේදී ඒ ඇසුරුම් බෑග් එකට දාලා ඒ කියන්නේ වායුන්ට ප්‍රතිරෝධී ජලයට ප්‍රතිරෝධී ඒ ඇසුරුමට මත්ස්‍ය ඒ මාළු කොටස අපි කපා ගන්න කියුබ් එක ලොයින් එක නැත්නම් පිලට් එක දාලා මොකද කරන්නේ? අපි වැකියුම් කරනවා. වැකියුම් කරනකොට මොකද වෙන්නේ? අර ඇසුරුම තුළ තියෙන වාතය සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා ඒක සීල් වීම වෙනවා. එතකොට පිටින් ඇතුළත තියෙන වාතයේ අයින් වුණා ඇතුළත ශුද්ධ ජීවීන් නැහැ. පිටින් ශුද්ධ ජීවීන්ට ඇතුළ වෙන්න අවස්ථාවකුත් නැහැ. මේකේ නැවුම් බව සුරක්ෂිත වෙනවා. ආහාරයේ නැවුම්ම ආරක්ෂා වෙනවා. ආයු කාලය වැඩි වෙනවා. ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයක් සිදු වෙන්නේ නැහැ. මොකද වැකියුම් පැක් එකක්. ඒ වගේ මේ විශේෂයෙන් මෙහෙනම් ආහාර සැකසීමේදී ඒ සඳහා භාවිතා කරන ඇසුරුම් ද්‍රව්‍ය තෝරා ගන්නකොට ඇසුරුම් කරණයේදී කල් තබා ගැනීමේ හැකියාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න. හරි. ඇසුරුම යලි විවෘත කරන තුරු ආහාර සුරක්ෂිතව තියෙනවා වැකියුම් පැක් එකේදී.
වැකියුම් ඇසුරුම්කරණයේදී. ඒ වගේම ආහාරයක ජීව කාලය දීර්ඝ කර ගැනීම සඳහා ගබඩා තත්ත්ව නිර්ණය කිරීමටත් පුතේ මේ ජීව කාලය නිර්ණය කිරීම වැදගත් වෙනවා. මතක තියාගන්න. මේ කියපුවාම අපි ජීවාණු හරිත අපි විශේෂයෙන්ම ගත්තාම තවත් ඇසුරුම් කරලා තියෙනවා. නවීනකృత අභ්‍යන්තර වායු පරිසර තත්ත්වයට ඇසුරීම වගේ ඇසුරුම් ක්‍රම වේද ගණනාවක්ම තියෙනවා. මම එකක් කිව්වේ උදාහරණයකට. මොකද ඇසුරුම් කරන්නේදී අපි උදාහරණ පැහැදිලිව දුන්න පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ආහාරයක ජීව කාලය දීර්ඝ කර ගැනීම සඳහා පුතේ ගබඩා තත්ත්ව නිර්ණය කිරීමටත් මේ ආහාර ජීව කාල නිර්ණය කිරීමේ වැදගත්කමක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. right. ආහාරයක ජීව කාලය නැත්නම් සෙල්ෆ් ලයිෆ් එක පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්න පුළුවන් ක්‍රම දෙකක් ගැන පුතේ අපි කතා කරා. දැන් කියන්නේ ක්‍රම දෙක. එකක් ඍජු ක්‍රමයේ පුතේ ඩිරෙක්ට් මෙතඩ් එක, අනිත් එක ඉන්ඩිරෙක්ට් මෙතඩ් එක පුතේ වක්‍ර ක්‍රමය. ආහාරයක ජීව කාලය පරීක්ෂා කිරීම සඳහා ක්‍රම දෙකක් යොදා ගන්න පුළුවන් පුතේ. එකක් ඍජු ක්‍රමයේ ඩිරෙක්ට් මෙතඩ් එක, දෙවෙනි ක්‍රමයේ වක්‍ර ක්‍රමයේ පුතේ ඉන්ඩිරෙක්ට් මෙතඩ් එක. ඒ ගැන මම පාඩම මුලින් හඳුන්වා දීමේදී කෙටියෙන් කියලා දුන්නා. right. අපි යනවා ඍජු ක්‍රමය. අන්න බලන්න. සුලභව භාවිතා කරන ක්‍රමය තමයි පුතේ මේ ඍජු ක්‍රමය. වැඩිපුරම භාවිතා කරන්නේ මේ ඍජු ක්‍රමය. මේකෙදි ආහාරයේ පුරෝකතනය කරනු ලැබූ තත්ත්වයන් යටතේ පුතේ පවත්වා ගැනීමෙන් නිශ්චිත කාලාන්තර තුරදී නියැදි ලබාගෙන පරීක්ෂා කිරීමක් සිදු කරනවා. ආහාරයේ නරක් වීම ආරම්භ කරන මොහොත දක්වාම පුතේ මෙම කාලාන්තර සැකසෙන අතර එසේ නරක් වීම ආරම්භ කරන කාලයේ සැලකිලිටගෙන ජීව කාලය නිර්ණය කරනවා. දින සති මාස ඔබට මතකද මම ආරම්භයේදී කිව්වා මේ ඍජු ක්‍රමයේ යටතේ අපි ආහාරයක ආයු කාලය නිර්ණය කිරීමේ ඍජු ක්‍රමයේ යටතේ ආහාරයේ ප්‍රශස්තත්වයට යටතේ ගබඩා ඇසුරුම් කරණය කළා අපි ඒක නේද අපි සාමාන්‍ය පරිසර තත්ත්වයට සාමාන්‍ය තත්ත්වයට යටතේ ඒ අපේ කර්මාශාලාව තුළ නැත්නම් ඒ පරීක්ෂණාගාරය තුළ ඒව පවත්වා ගන්න යනවා. එතකොට අපි මේ ආහාරයේ ලක්ෂණ වෙනස් වීම දින සති මාස ආදී විදිහට නිරීක්ෂණය කරනවා. පුතේ ඉන්ද්‍රිය ගෝචරතා ලක්ෂණ ඇගීමක් සිදු කරනවා. අපි බලන්න පුළුවන් අපිට. ආහාරයේ නරක් වීම ආරම්භ කරන මොහොත දක්වාම පුතේ මේ කාලාන්තරයේ සැකසෙනවා පුතේ. ඒ විදිහට දින සති මාසයේ විදිහට එසේ නරක් වීම ආරම්භ කරන කාලේ සැලකිල්ලට අරගෙන තමයි පුතේ ජීව කාලය අපි තීරණය කරන්නේ. ඒ දක්වා ඊට පෙර මේක භාවිතා කරන්න කියනවා. right. හරි. එහෙනම් ඍජු ක්‍රමය. හරිද? සුලභව භාවිතා කරන්නේ ඍජු ක්‍රම වැඩිපුරම. ඒකෙදි ආහාරයේ පුරෝකතනය කරනවා විස්තර කරනවා. ඒ ගැන අපිට සඳහන් කරනවා. ආහාරයක් පුරෝකතනය කරන්න පුළුවන්, විස්තර කරන්න පුළුවන්, පැහැදිලි කරන්න පුළුවන්, සඳහන් කරන්න පුළුවන් ආකාරය. ආහාරයේ පුරෝකතනය කරනු ලැබූ තත්ත්වයන් යටතේ පවත්වා ගනිමින් නිශ්චිත කාලාන්තර තුලදී දින සති මාස ආදී විදියට නියැදි ලබාගෙන පරීක්ෂාව සිදු කරනවා පුතේ මේකෙදි ඍජු ක්‍රමයේ යටතේදී. මෙන්න පුතේ ඍජු ක්‍රමයේ මූලික පියවර ටික. මෙම ක්‍රමයේ මූලික පියවර පළවෙනි අවස්ථාවේදී වෙළඳ පොළට නිකුත් කිරීමට පෙර නිෂ්පාදනය අන්න වෙළඳ පොළට නිකුත් කිරීමට පෙර තමයි ආය කාලය නිර්ණය කරන්නේ. ප්‍රොඩක්ෂන් එකේ සාම්පල් එකක්. අපි ආහාරයේ අනාරක්ෂිත බවට පත්විය හැකි හේතු හඳුනා ගන්නවා. කුමන පරීක්ෂාව සිදු කරන්නේද යන්න තීරණය කිරීම. ජීව කාලය නිර්ණය කිරීම සැලසුම් කිරීම. ජීව කාලය නිර්ණය කිරීම නිෂ්පාදන වෙළඳ පොළට යොමු කරන්න පුළුවන්. වෙළඳ පොළ තුළදී නිෂ්පාදනයේ ජීව කාලය අඛණ්ඩව සුපරීක්ෂණයට ලක් කරන්න ඕනේ. right. බලන්න. වෙළඳ පොළට නිකුත් කිරීමට පෙර නිෂ්පාදනය පියවර වලින් අපි ගමු. පළවෙනි අවස්ථාව අංක 1 වෙළඳ පොළට නිකුත් කිරීමට පෙර නිෂ්පාදනයේ පුතේ ආහාරය අනාරක්ෂිත බවට පත් වෙන්න පුළුවන් හේතු හඳුනා ගන්නවා. කුමන පරීක්ෂාව සිදු කරන්නේද කියලා තීරණය කරනවා. ආයි කාලය සඳහා ජීව කාලය නිර්ණය කිරීමට සැලසුම් කරනවා අපි. ජීව කාලය නිර්ණය කරනවා කොච්චර කාලයක්ද කියලා සෙල්ෆ් ලයිෆ් එකේ යනු. නිෂ්පාදනයේ ඊට පස්සේ වෙළඳ පොළට නිකුත් කරන්න පුළුවන්. ඒ වගේම වෙළඳ පොළ තුලදී නිෂ්පාදනයේ ජීව කාලය අඛණ්ඩව සුපරීක්ෂණයට ලක් කරන්න ඕනේ. වෙළඳ පොළ තුලදී නිෂ්පාදනයේ ජීව කාලය අඛණ්ඩව සුපරීක්ෂණයකට ලක් කිරීම සිදු කළ යුතුයි දුවේ පුතේ. වක්‍ර ක්‍රමයට එනවා. ඉතා දීර්ඝ ජීව කාලයක් ඇති ආහාර සඳහා තමයි මේ ක්‍රමය භාවිතා කරන්නේ. වක්‍ර ක්‍රමය භාවිතා කරන්නේ සෙල්ෆ් ලයිෆ් ටෙස්ට් එක සඳහා. ජීව කාලය ආයු කාලය නැත්නම් සෙල්ෆ් ලයිෆ් එක තීරණය කිරීම සඳහා අපි දීර්ඝ
ආයු කාලයක් සහිත නැත්තම් ඉතා දීර්ඝ ජීව කාලයක් self life එකක් තියෙන ආහාර සඳහා තමයි පුතේ මේ වක්‍ර ක්‍රමය භාවිතා කරන්නේ. අපි කලින් කිව්වා වගේ මේ ක්‍රමය යටතේ සුලභ ක්‍රමවේද දෙකක් යොදා ගන්නවා පුතේ. වඩාත් සුලභ ක්‍රමවේද දෙකක්. එකක් වේගවත් කළ ජීව කාල අධ්‍යයනය. අපි කියනවා accelerated self life studies එකක් පුතේ. accelerate කරනවා කියන්නේ වේගවත් කරනවා කියන්නේ මොටර් බයික් එක accelerate කරන්න කියන්නේ වේගයෙන් අපි accelerate කරනවා කියන්නේ gas කරනවා කියන්නේ පුතේ අපි. එතකොට වේගවත් කළ ජීව කායු අධ්‍යයනය. එහෙනම් ඉතා දීර්ඝ කාලයක් ඇති ආහාර ඉතා දීර්ඝ ජීව කාලයක් තියෙන ආහාර සඳහා තමයි වක්‍ර ක්‍රමය භාවිතා කරන්නේ. බහුවර්ණ ප්‍රශ්න එකයි මතක තියාගන්න. දීර්ඝ ජීව කාලයක් තියෙන ආහාර සඳහායි වක්‍ර ක්‍රමය භාවිතා කරන්නේ. හරි. හරි. සුලභ ක්‍රමවේද දෙකක් යොදා ගන්න එකක් තමයි වේගවත් කළ ජීව කාලය අධ්‍යයනය. accelerated self life test එක. self life study. මේකදී අපි ආහාරයේ නරක් විය හැකි පරිසර තත්ත්වයක්. මම පාඩම ආරම්භයේදීම කිව්වා දුවලා පුතාලට. ආහාරයේ නරක් වෙන්න පුළුවන් පරිසර තත්ත්වයක් උදාහරණයක් විදියට වැඩි උෂ්ණත්ව සෙල්සියස් අංශක 40ත් 60ක් විතර උෂ්ණත්වයක් ආහාරය සඳහා කෘත්‍රිමව ලබා දීලා ආහාරයේ සිදුවන වෙනස්කම් අධ්‍යයනය කරනවා. අපි කිව්වා. ඒ වගේම රයිට් හරිනේ. වේගවත් කළ ජීව කාල අධ්‍යයනයේදී ආහාරයේ නරක් වෙන්න පුළුවන් පරිසර තත්ත්වයක් වැඩි උෂ්ණත්ව තත්ත්වයක් වගේ ආහාරයේ කෘත්‍රිම තත්ත්වයටදී පාත්‍ර වීමට සලස්වනවා. රයිට් වැඩි උෂ්ණත්වයක් සෙල්සියස් 40ත් 60ත් අතර උෂ්ණත්වයක් කෘත්‍රිමව ලබා දීලා ආහාරයේ සිදුවන වෙනස්කම් අධ්‍යයනය කරන්න පුළුවන්. දෙවැනි එක රයිට් හරිද? පුරෝකතන නිරූපණය පුතේ. රයිට් හරි. අපිට කරන්න පුළුවන් අපිට පුරෝකතන නිරූපණය කරන්න පුළුවන් පුතේ. මේකෙදි මොකද්ද කරන්නේ? මේකෙදි ගණිතමය සමීකරණ භාවිතයෙන් ලබාගත් දත්ත බැක්ටීරියා වර්ධනය, රසායනික ද්‍රව්‍ය වෙනස් වීමේ ශීඝ්‍රතාවය, ස්වාද පැතිකඩ තුලින් ජීව කාලය නිර්ණය කරනවා. පුරෝකතන නිරූපණය කරනවා පුතේ. හරි. අපි කියනවා predictive modeling එකක් පුතේ අපිට කරන්න පුළුවන්. right? පුරෝකතන නිරූපණය කරනවා පුතේ. පුරෝකතන නිරූපණය. right? මේකෙදි මොකද කරන්නේ? ගණිතමය සමීකරණ භාවිතා කරලා පුතේ. right? හරි. mathematical equation භාවිතා කරලා ගණිතමය සමීකරණ භාවිතා කරලා ලබාගත් දත්ත data පුතේ බැක්ටීරියා වර්ධනය ආහාරයේ මත සිදුවන ඒ වගේම රසායනික ද්‍රව්‍ය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ඒ වගේම ස්වාද පැතිකඩ තුලින් පුතේ ආහාරයේ ජීව කාලය නිර්ණය කරනවා. ඒකයි පුරෝකතන නිරූපණය කියලා කියන්නේ. ඒකත් මතක තියාගන්න. ඒ ක්‍රම දෙක වක්‍ර ක්‍රමයේදී භාවිතා කරනවා. right? ඊට පස්සේ ඇසුරුම් කරණය කරන්න වෙනවා. ඊට පස්සේ බලමු ඇසුරුම් කරණයට යනවා. right? නව ආහාර නිෂ්පාදන සංවර්ධන ක්‍රියාවලියේ ඊළඟ පියවර තමයි පුතේ පැකින් එක. විශේෂයෙන්ම මේ ඇසුරුම් කරණය ගැන කතා කරනකොට පුතේ අපි දන්නවා ආහාරයක් පුතේ ආහාරයක් නිෂ්පාදනය කළ අවස්ථාවේ ඉඳලා ඒ ආහාරය පාරිභෝගිකයා අතර පත්වන අවස්ථාව නැත්නම් පරිභෝජනය කරන අවස්ථාව දක්වා පුතේ මේ ආහාරයේ ගුණාත්මක තත්වය ඒ කියන්නේ ආහාරයේ ක්වොලිටි එක මොකද පුතේ ආහාරයේ ගුණාත්මක තත්ත්වය ඒ කියන්නේ මොකද පුතේ ආහාරයේ ක්වොලිටි එක ඒ වගේම ආහාරයේ ප්‍රමාණාත්මක බව ඒ කියන්නේ ක්වොන්ටිටි එක උසස් තත්ත්වයෙන් ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා දායක වෙනවා ඇසුරුම් කරණය. ආහාර ඇසුරුම් කරණය තුලින් ප්‍රමාණාත්මකව සහ ගුණාත්මක තත්ත්වයන් පවත්වාගෙන ගැනීම සඳහා ආහාරය අපිට පවත්වා ගනිමින් ආහාරයේ පරිරක්ෂණය කරනවා පුතේ. ආහාරය කල් තියා ගන්න පුළුවන් වෙනවා. ආහාරය පරිරක්ෂණය කරලා ආහාරයේ ආයු කාලය වැඩි කර ගැනීමට වැදගත් වෙනවා පුතේ. ඒ වගේම මොකද්ද මේ ආහාරයේ ඇසුරුම් කරණය කිරීම. ඒ වගේම අපි දන්නවා ආහාර ඇසුරුමක් මගින් පාරිභෝගිකයාට අවශ්‍ය තොරතුරු සපයනවා පුතේ. sannivedana මාධ්‍යයක් විදිහට ඇසුරුමක් ක්‍රියා කරනවා පුතේ. මේ ඇසුරුමකටම ලේබල් එකක් එනවා පුතේ තොරතුරු ඇතුළත්. සමහර වෙලාවට මේ ඇසුරුම තුලම ලේබල් එකක් print වෙනවා නැත්නම් ලේබල් එකක් වෙනම ඇසුරුම තුල ඇලවීම සිදු කරනවා. සරලවම කියනවා. එහෙනම් ඇසුරුම් කරණය ගත්තාම අලුතින් ආහාර නිෂ්පාදනයක් ඒ සංවර්ධන කිරීමේදී
ඇසුරුම් කරන්නේ ඉතාමත්ම වැදගත් පියවරක් වෙනවා පුතේ. ඇසුරුම් විශේෂයෙන්ම පරිගණකාශ්‍රීන් නිර්මාණය කරන්න පුළුවන්. භාණ්ඩයට ගැළපෙන ඇසුරුම් ද්‍රව්‍ය තෝරා ගැනීමත් වැදගත්. අපි දන්නවා පුතේ ඇසුරුම් ද්‍රව්‍ය ගත්තාම අතීතේ ඉඳන් භාවිතා කරපු ඇසුරුම් ද්‍රව්‍ය තියෙනවා පුතේ. විශේෂයෙන්ම ශාක පත්‍ර භාවිතා කරලා සිදු කරපු ඇසුරුම් පුතේ. අපි දන්නවා පුතේ කෙසෙල් කොළ නේද පුතේ. ඒ වගේම පුවක් කොළවල නේ පුතේ මේ ශාකමය ඇසුරුම් නේ පුතේ අපි දන්නවා. ඒ වගේම කෙඳි වර්ග භාවිතා කරලා සකස් කරපු ඇසුරුම් වර්ග තියෙනවා පුතේ. කඩදාසි භාවිතා කරලා, වීදුරු භාවිතා කරලා, ලෝහ වර්ග භාවිතා කරලා නේද පුතේ ඇසුරුම් ගත්තාම මේ ඇසුරුම් වර්ග ගත්තාම පුතේ අපි දන්නවා දවටන වලින් පටන් ගත්තාම දවටන ඒ වගේම මොනවද පුතේ අපි දන්නවා මොනවද පොඩි බෑග් විදියට, පවුච් විදියට, පොඩි බෑග් විදියට, දවටන විදියට පුතේ මේ ඇසුරුම්. ඒ වගේම පෙට්ටි විදියට පුතේ, කප් නැත්තම් කෝප්ප විදියට, ඒ වගේම බෝතල් විදියට මේ ඇසුරුම් දරුවනේ. නේද? පෙට්ටි විදියට, බෝතල් විදියට මේ ඇසුරුම් විවිධ ආකාරයට හැඩයට සකස් කරලා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපි ඇසුරුම් කරන්නේදී වැඩිපුර ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් භාණ්ඩයට ගැළපෙන අසුරුම් ද්‍රව්‍ය තෝරා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ. රයිට්. උදාහරණයක් විදිහට පාරිභෝගිකයාට. රයිට්. පාරිභෝගිකයාට මේක ප්‍රවාහණයට වගේම පරිභෝජනයට පහසු වෙනවා. ඒක නැවත භාවිතා කරන්න පුළුවන් ආකාරයේ ඇසුරුම් තියෙනවා. ආහාරය අරගෙන අවශ්‍ය ටික දාලා අවශ්‍ය ටික අරන් ඊටු ටික දාලා අහපො ඒක සෙල්ෆ් සීල් වෙනවා පුතේ. මෙහෙලා අපිට පුළුවන් ඒක නැවත භාවිතයට ගන්න පුළුවන් ආකාරයට පහසු වෙනවා. පරිභෝජනයේ පහසු වෙනවා. නිෂ්පාදනයට අදාළ තොරතුරු ඇතුළත්ව තිබීම, බාහිර පරිසර තත්ත්ව වලින් ආහාරයේ ආරක්ෂාවයි. නිෂ්පාදන ක්‍රියාවලියට කොහොමද? ආහාර පරිරක්ෂණය වීම, යන්ත්‍ර මගින් සැකසීමේදී බාධාවක් සිදු නොවීම. පරිසරයට පරිසර හිතකාමී වීම. රයිට්. ඇසුරුම් කරන්නේ. මේ භාණ්ඩයට ගැළපෙන ඇසුරුම් ද්‍රව්‍ය තෝරා ගැනීම වැදගත්කම් ටිකයි තියෙන්නේ පුතේ. මේ භාණ්ඩයට ගැළපෙන ඇසුරුම් ද්‍රව්‍ය තෝරා ගැනීම පාරිභෝගිකයාට ප්‍රවාහණය කරන්න වගේම පරිභෝජනයත් පහසු වෙනවා. නිෂ්පාදනයේ අදාළ තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා. බාහිර පරිසර තත්ත්ව වලින් ආරක්ෂා වෙනවා. නිෂ්පාදන ක්‍රියාවලියට ආහාරයේ පරිරක්ෂණය වෙනවා. යන්ත්‍ර මගින් සැකසීමේදී බාධාවක් සිදු වෙන්නේ නැහැ. පරිසරයට පරිසර හිතකාමී. අපි යනවා ඊට පස්සේ නිෂ්පාදන සහතික කිරීමට පුතේ. නිම් භාණ්ඩයක් සඳහා සහතිකයක් ලබා ගැනීමේ ක්‍රියාවලිය පුතේ අපි කතා කරන්න යන්නේ. මේ නිම් භාණ්ඩයක් සඳහා සහතිකයක් ලබා දෙන ආයතනයක් තමයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පුතේ. අපි කියනවා ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් එක පුතේ. එහෙනම් ඒ සඳහා අපි බලමු නිෂ්පාදනය කළද නිම් භාණ්ඩයක් සඳහා කොහොමද අපි පුතේ ප්‍රමිති සහතිකයක් SLS සහතිකයක් ලබා ගන්න ක්‍රියාවලියේ පුතේ මේ ෆ්ලෝ chart එක හරහා දැන් දුවල පුතාලත් එක්ක කතා කරන්න යන්නේ. සැරින් සැරේ විටින් විට පාඩම පටන් ගන්න අවස්ථාවලදී මම මේ කතාව කියලා දිනවා. අපි දැන් විස්තරාත්මකව ඒක කතා කරන්න බලමු. නිෂ්පාදන සහතික කිරීම. ඉස්සෙල්ලාම නිම් භාණ්ඩයක් සඳහා සහතිකයක් ලබා ගැනීමේ ක්‍රියාවලියේ පුතේ අපි කතා කරන්න යන්නේ. මුලින්ම අපි නිෂ්පාදකයා මේ භාණ්ඩය නිෂ්පාදනය කරන නිෂ්පාදකයා විසින් පුතේ අදාළ පිරිවිතර අදාළ ආයතනයෙන් SLSI එක මගින් ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ කොහොමද මොකද්ද මේ පිරිවිතර කියන්නේ? නිෂ්පාදනය සිදු කිරීමේදී මේ කටයුතු සිදු කළ යුතු ආකාරය මේ පිරිවිතර. කියන්නේ SLS මගින් ලබා දෙන පිරිවිතරක් තියෙනවා. අපිට ඕන පිරිවිතරක් නෙවෙයි. මෙන්න මේ තත්ත්ව ප්‍රශස්ත තත්ත්ව පවත්වා ගන්න ඕනේ. මෙන්න මේ තත්ත්වයටද තමයි නිෂ්පාදනය සිදු කර ගන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් ඒ ලබා දෙන පිරිවිතර. ඒ ලබා දෙන පිරිවිතරට අනුව තමයි අපේ නිෂ්පාදනය සකස් කරන්න ඕනේ. අවසන් නිෂ්පාදනය දක්වා ඒ නිවැරදි ක්‍රමවේද අනුගමනය කරමින් ඒ ක්‍රියාවලිය නිසි ආකාරයෙන් සිද්ධ කරන්න ඕනේ. ඒක ලබා ගන්නේ කොහෙන්ද? SLSI එක කියන්නේ මොකද්ද? ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් එක. නැත්නම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් තමයි අපි ඒක ලබා ගන්න ඕනේ. ඊට පස්සේ තම නිෂ්පාදනයේ ඊට ගැළපෙන ලෙස සකස් කිරීම. අන්න ඒ ලබාගත් පිරිවිතරට ගැළපෙන ආකාරයට තමයි නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වෙන්න ඕන. අවසන් නිෂ්පාදනය දක්වාම ඒ ලබාගත් පිරිවිතරට අනුව මේ නිෂ්පාදන කටයුතු ක්‍රමානුකූලව සකස් කරගෙන ඇවිල්ලා අවසන් නිෂ්පාදනය දක්වා මේ નિયમિત පිළිවෙල අනුගමනය කරමින් ඒ තත්වයන්ට අනුකූලවයි නිෂ්පාදනය සිදු කරන්න වෙන්නේ. ඒ පිරිවිතරට අනුකූලව නිෂ්පාදනය සකස් කර ගැනීම සිදු වෙන්න ඕනේ. ඊළඟට අදාළ ආයතනයෙන් හෝ වෙනත් පිළිගත් පර්යේෂණ ආයතනයකින් භාණ්ඩයේ ගුණාත්මක භාවය පරීක්ෂා කරවා ගැනීම. අන්න අර පිරිවිතරට අනුව නිෂ්පාදනය කරලා තියෙනවද කියන එක සම්බන්ධයෙන් අදාළ SLSI එකට හෝ නැත්නම් වෙනත් පිළිගත් පර්යේෂණ ආයතන ලංකාවේ නම් SGI ලංකාවේ තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ නම් අපි දන්නවා
තියෙනවා ITI එක. ඉන්ඩස්ට්‍රියල් ටෙක්නොලොජි ඉන්ස්ටිටියුට් එක තියෙනවා ITI එක. ITI එක තියෙනවා. ITI එකෙන් පුළුවන්. අදාළ ආයතන හෝ වෙනත් පිළිගත් ආයතනය පර්යේෂණ ආයතනයකින් මේ අපි නිෂ්පාදනය කරපු ආහාරයේ නිම්බාණ්ඩය නැත්තම් මේකේ ගුණාත්මක භාවයේ ක්වොලිටි එක පිළිබඳව පරීක්ෂා කරවා ගන්න ඕනේ. තිබිය යුතු තත්ත්වයන් නියමිත තත්ත්වයෙන් තියෙනවද කියන එක පිළිබඳව පරීක්ෂණ කර ගන්න ඕනේ. අදාළ දේවල්, අදාළ ද්‍රව්‍ය, අදාළ පෝෂක ද්‍රව්‍ය නැත්තම් භාණ්ඩයක් නම් ඒ භාණ්ඩයේ තුල අන්තර්ගත යුතු රසායනික සංයුතිය, ඒ දේවල් මූලද්‍රව්‍ය ඒවා නියමිත ප්‍රමාණ වලින් ප්‍රතිශත වලින් පවතිනවද කියන එක පිළිබඳව එම ආයතනයෙන් හෝ වෙනත් පිළිගත් පර්යේෂණ ආයතනයක් ලවා පරීක්ෂා කරවා ගැනීම සිදු කරන්න ඕන. ලංකාවේ නම් SGS ලංකාව එක තියෙනවා. ඒ වගේම ITI එක තියෙනවා. රයිට්. ඊළඟට පරීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රමිතිකරණ ආයතනයෙන් ලබා දෙන පිරිවිතර හා ගැළපේදයි බලා අන්න බලන්න. ඒ ටෙස්ට් කරලා ලබාගත් වාර්තාව ප්‍රමිතිකරණ ආයතන ලබා දෙච්ච පිරිවිතර තියෙන තත්ත්වයන් එක ගැළපෙනවද? ඒවා තැලි වෙනවද කියලා බලලා පුතේ පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රමිතිකරණ ආයතන ලබාගත් පිරිවිතර හා ගැළපේදයි බලා අඩුපාඩු තියෙනවා නම් ඒවා සකස් කරන්න ඕනේ. ඒවට මොනවද යොදා ගන්න ක්‍රමවේද? root cause analysis දාලා මේවට හේතු අඩුපාඩුවක් වෙනවා. මොකද්ද අඩුපාඩුව වෙන්නේ? හේතුව කොහොමද ඒක සකස් කරගන්නේ? ඒක සකස් කරගැනීම සඳහා භාවිතා කරපු ද්‍රව්‍ය මොනවද? කොහොමද ඉදිරි ක්‍රමයේ තියාගන්නේ කියන අඩුපාඩු තුනක්. ඒ අඩුපාඩු සකස් කරගන්න ඕනේ. නිකන් හදා ගන්නවා කියලා ප්‍රකාශ කරාට බෑ. ඒකට root cause analysis එකක් තියෙන්න ඕනේ. මුල ඉඳලම මේ ක්‍රියාවලිය සිදු කරන ආකාරය නිවැරදිව මොකද්ද අඩුපාඩුව සිද්ධ වෙන්නේ? හේතුව මොකද්ද? ඇයි අඩුපාඩුව උනේ? අඩුපාඩුව නිසා අඩුපාඩුව හදාගන්න මොනවද අනුගමනය කරන ක්‍රමවේද? කොහොමද ඒ අඩුපාඩු සකස් කරගන්නේ කියන එක පිළිබඳව පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රමිතිකරණ ආයතනයෙන් ලබා දෙන පිරිවිතරත් එක්ක ගැළපෙනවද කියලා බලලා අඩුපාඩු තියෙනවා නම් ඒවා සකස් කර ගැනීම සිදු කරන්න ඕනේ පුතේ. ඒ වගේම භාණ්ඩය සඳහා ඊට පස්සේ ඔන්න ප්‍රමිත සහතිකය ඉල්ලුම් කරන්න පුළුවන්. ඊට පස්සේ SLS ප්‍රමිත සහතිකය අපිට ලබා ගන්න හැකියාව තියෙනවා. රයිට්. එතකොට මතක තියාගන්න නව ආහාර නිෂ්පාදනය කිරීමේදී ආහාර වලට යොදන මේදය, සීනි සහ ලුණු ප්‍රමාණය අවම කිරීම වැදගත් වෙනවා පුතේ. මේ ද්‍රව්‍ය වැඩිපුර ආහාරයට එක් කිරීම නිසා බෝ නොවන රෝග අපි කියනවා non communicable diseases හැදෙනවා පුතේ. රෝග ශ්‍රී ලංකා ප්‍රජාව තුළ ව්‍යාප්ත වෙලා තියෙනවා පුතේ. මොනවද? අදිරිදුර පීඩනය, දියවැඩියා වගේ රෝග තත්ත්ව මතක තියාගන්න. අලුත් ආහාර නිෂ්පාදනය කිරීමේදී විශේෂයෙන් ආහාර වලට එන මේදේ සහ සීනි සහ ලුණු ප්‍රමාණය අවම කිරීම වැදගත් පුතේ. මේ ද්‍රව්‍යයේ වැඩිපුර ආහාරයට එකතු කිරීම මොනවද? මේදේ, ලුණු, සීනි වගේ දේවල් ආහාරයට වැඩිපුර එකතු කිරීම නිසා පුතේ ලංකාවේ බෝ නොවන රෝග ලාංකික ප්‍රජාව තුළ ව්‍යාප්ත වීම සිදු වෙනවා. හොඳයි දුවේ පුතේ, විශේෂයෙන්ම අපි කතා කරේ 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකකයේ 4 වෙනි කොටසයි දුවේ පුතේ සාර්ථකව සාකච්ඡා කරලා අවසන් කරේ. අපි බලාපොරොත්තු වුණ ආදරණීය දුවල පුතාලත් එක්ක 9 වන ඒකකයට අදාළ මේ 9 වන ඒකකයේ 5 වෙනි කොටසත් එක්ක අපි දුවල පුතාලත් එක්ක ඊළඟට හමු වෙන්න බලාපොරොත්තු වෙනවා.